උතුම් වූ බුද්ධ රත්නයට, නෛර්යානික ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සංඝ රත්නයට මගේ උතුම් වූ নমස්කාරය වේවා. අදත් සෙනසුරාදා සිත්නිත් අසපුව ආරම්භ වන මොහොත ලෝකයේ සිදුවන, රටක සිදුවන, සමාජයක සිදුවන, පවුලක සිදුවෙන, එහෙම නැත්නම් අවම වශයෙන් තමා තුළම සිදුවන නේකවිද චිත්තාවේගයන් නිසා ඇතැම් විට අප පීඩාවට පත්ව සිටින මොහොතක් වෙන්න පුළුවන්. අප සන්තුෂ්ටියට පත්ව සිටින මොහොතක් වෙන්න පුළුවන්. ඒ කොයියම් මොහොතක හෝ අපට සරණවන පිලිසරණ බවට පත්වන්නේ සද්ධර්මය. එනිසාම අදත් අපි ධර්ම ශ්‍රවණය සඳහා බොහොම ශ්‍රද්ධාවකින් දැන් සූදානම් වෙමු. අද සිත්නෙත් අසපුවට පින්බර දායකත්වය කොටගොඩ නිවාසීපුර N4 නිවසේ ඉන්ද්‍රාණී මහින්ද සිංහ මහත්මිය ඒ දායකත්වය මතින් පාදාභිවන්දනයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. සෙනසුරාදා සිත්නෙත් අසපුවේ දේශකයන්න් වහන්සේ ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ අවසරයි වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් පින්බර දායකත්වය අපිට සිත්නිත් අසපුවේ හුරු පුරුදු දායක මහත්මියක්, ඒ වගේම බවුන් පැලැස්සට කැටවල හිමාලෝක අපේ ගෞරවනීය නායක සයන්හන්සේ වැඩ සිටින ආරාමයට බොහෝ උපකාරයන් සිදු කරන, නිරන්තරයෙන් සංඝයා ඇසුරු කරන පින්වන්ත අම්මා කෙනෙක්, නිවාසපුර කොටගොඩ පදිංචි ඉන්ද්‍රාණී මහින්ද සිංහ පින්වත් අම්මා. ඇයගේ සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට මෙත්සිතින් අපි ආශිර්වාද කරන ගමන් සිත්නෙත් අසපුව මේ වෙලාවේ ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාටමත් අපි යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසෙල්ලක්ම වෙත්වා කියලා මෙත්සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, අද පසුගිය සෙනසුරාදා දිනයන්හි අපි කතා කරපු ඒ විශේෂ හිත තේරුම් ගන්න දේශන මාලාවක තවත් කොටසක් අදට නියමිත වෙන්නේ. ඔබ දන්නවා මේ හිතේ ඇතිවෙන ඉරිසියාව ගැනයි අපි කතා කරේ. ඉරිසියාවේ විවිධ වේශයන්, ඉරිසියාව විවිධ වෙස්මුහුණු දාගෙන අපේ හිතට එන එක එක ආකාර, අපි ඒ ස්වභාවයන් ඔබට සිහිපත් කළා. ආකාර පහක් ඔස්සේ මේ හිතේ ඇතිවෙන ක්‍රම ගැන, පරාර්ථකාමතා වේශයෙන් එන්න පුළුවන්, කෙනෙකුට උපකාර කරන වේශයක් විදියට අපි ඒ ගැන කතා කළා සම්පූර්ණ දේශනාවක් පහුගිය සතියක. පරීක්ෂණතා වේශයෙන් එන්නත් පුළුවන්, ඒ ගැනත් අපි මීට පෙර කතා කරා. ඒ වගේම පුණ්‍යකාමතා වේශයෙන් පිනට කැමැති කෙනෙක්ගේ හිතක ඇතිවෙන සිතුවිලි පහළ වෙන විදිහට ඉරිසියාව වෙස් මුහුණක් දාගෙන එන්න පුළුවන්. අද අපිට තියෙන ඒ ගැන කතා කරන්න. ඒ තුන්වෙනි වෙස් මුහුණ ඉරිසියාවේ වගේම පටික්කුල සංඥාවෙන් පිළිකුල් විදිහට සිහිපත් කරන අසුබ සංඥාව වඩන විදිහේ මානසිකත්වකිනුත් මේ ඉරිසියාව වෙස් මුහුණ දාගෙන එන්න පුළුවන්. හතරවෙනි ස්වභාවය. ඒ වගේම අනිත්‍ය සංඥාව සිහි කරන ස්වභාවයෙන්ුත් මේ ඉරිසියාව වෙන්න පුළුවනි. ඒ වේසෙම වාගෙන අද අපිට
ඉතුරු වෙලා තියෙන ඔන්න ඔය කාරණා සාකච්ඡා කරන්න. පින්වත්නි, ඉරිසියාව ඇති වුණාට පස්සේ අපි දැන් ගිය සතියේ කතා කරා පරීක්ෂණතා වේශය ආවට පස්සේ සමහර වෙලාවට කෙනෙක්ගේ පිනක් කරන එක දිහා පවා හිත පහද ගන්න නැතුව ඒක එයා හොඳට විමසීමක් කරලා ඒකේ තියෙන මෝඩකම් ගැන පෙන්වලා දෙන විදියට සමාජයට අර්ථකථන දක්වන්න පුළුවන් පිනට අකමැති කෙනෙක් විදියට කරන පින්කම් වලට ගරහා කරන විදිහට එන්න පුළුවන් විදිහ අපි ගිය සතියේ කතාවල. දැන් අද තියෙන එකේ අනිත් පැත්තට එන්න පුළුවන්. පිනට කැමැති වේශයකින් එන්න පුළුවන් ඉරිසියාව. අපි මේ කතා කරන්නේ ඔබ දන්නවා රේරුකානේ චන්දවිමල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ 1940 ගණන් වලදී උන්වහන්සේ රචනා කරපු වටිනා කාරණා කීපයක් ඒ හිතේ ඇති වෙන වංචක ධර්ම පිළිබඳව අපි මතක් කරා ඔබට ශ්‍රාවක භාසිතයක් විදියට නිතර අපි සිතේ තස්පවේදී දේශන තෝරගන්නවා රහතන් වහන්සේලාගේ දේශන රහත් මෙහෙණින් වහන්සේලාගේ දේශන තෝරගන්නවා ශ්‍රාවක භාසිත විදියට දේශනා කරන ඔබට මේ රේරුකානේ චන්දවිමල සයන්හන්සේත් අපි සිහිපත් කළේ ඔබට ශ්‍රාවක භාසිත දේශන විදියට කතා කරන්න වටිනා ස්වාමීන් වහන්සේ නමක්. අපි උන්වහන්සේටත් নমස්කාර කරමින් අද දවසේ අපි කතා කරමු පුණ්‍ය කාමතා. ඒ කියන්නේ පිනට කැමති කෙනෙක් විදිහට හිතුවිලි ඇති වෙන්නේ කොහොමද? මේ හිතේ ඊර්ෂියාව මතුවෙලා. ඊර්ෂියාව යටින් තියෙන්නේ. හැබැයි උඩින් පේන්නේ එයා හරියට පිනට කැමති කෙනෙක් විදිහට. ඔබ දන්නවා සමහරලාට ගම්වල සමහර චරිත ඉන්නවා හොඳට දියුණුයි. ආර්ථික වශයෙන්ුත් දියුණුයි. ඔවුන් මානසික වශයෙන්ුත් දියුණුයි. ඒ වගේ ආර්ථිකවත් භෞතිකව සහ ආධ්‍යාත්මික වැඩපිළිවෙල තුල දියුණු අය සමාජයේ කැපී පෙනෙන්න ඕනකමට නෙමෙයි. තමන්ගේ පිනට කැමති නිසා තමන්ගේ සසරේ හිතසුව පිණිස කැමති නිසා තව කෙනෙක්ගේ යහපත කැමති නිසා බොහෝ පින්කම් කරන අය ඉන්නවා. එතකොට සමාජයේ ඒ වගේ පින්කම් කරන හොඳට සමහරලාට සල්ලි භාග්‍ය තියන අයත් ඉන්නවා. එහෙම සල්ලි නැති අයත් ඉන්නවා. ගොඩාක් සල්ලි එහෙම අතපතේ නැහැ අතේ එහෙම යාට ලොකුවට ගැවසෙන්නේ අතේ මුදල්. හැබැයි ලැබෙන පුංචි දෙයක් වුණත් එයා තව කෙනෙකුට බෙදා දීලා බොහොම කැමැත්තෙන් පින් කරන අය ඉන්නවා. ඒතර මේ දෙගොල්ලගෙම සමහරලාවට අර සල්ලි තමන්ගේ අතේ නැති කෙනෙක් පිනක් කරනවට වඩා සල්ලි අතේ තියෙන කෙනෙක් පිනක් කරනකොට සමහරලාවට ඉතින් කට්ටියගේ කටින් කියවෙනවා එහෙනම් ඔබට මේව ඇහිලා ඇති වුණ තරම්. අපිටත් ඉතින් ඔහොම තිබ්බනම් බලා ගන්න තිබ්බා. ඉතින් අපිටත් ඕවා කරන්න පුළුවන්. ඔය විදිහට අපිටත් ඉතින් ඔය අම්මලාගෙන් තාත්තලාගෙන් ඔහොම මේ කෝටි ගණන් සල්ලි අපිටත් හම්බුණා නම් ඔයගේ කියනවා. ඒ සමහර වෙලාවට සල්ලි ටිකක් වැඩිපුර එකපාරට ලැබෙන කෙනෙක් දිහා සමාජ මිනිස්සු හුරු වෙලා තිනෝ කුඩු විකුණලාද දන්නේ. නිදානයක්වත් කඩලාද දන්නේ. කොහෙන්ද දන්නේ මුන්ට මෙච්චර සල්ලි. එහෙම සමහරලාට කතා වෙනවා පින්වත්නි. සමහරලාට මිනිස්සුන්ගේ ජීවිතේ එයාගේ උත්සාහයෙන් ලබන දියුණුව ඇතැම් විට තව කෙනෙක් ලඝු කරලා ඔයගේ අයථා විදියට හොයපු විදියට කතා කරනවා. අන්න එහෙම කෙනෙක්. දැන් අපි තුම එයා ලෝකෙට පෙන්වන්න කී බෝඩ් ගහගෙන ඉන්නේ නැහැ මං සල්ලි හිව්වේ මෙහෙම කියලා. කෙනෙක් ඉන්න පුළුවන් අයථා විදියට හොයන. තව කෙනෙක් ඉන්න පුළුවන් පින්වත්නි ඇත්තටම ධාර්මිකව හොයපො. හැබැයි ආ කොහොමද හෙව්වේ කියන එක සමාජේ හරියටම දන්නේ නැහැ සමහර විට. සමහර වෙලා අය දන්නවා. ඇතම් කෙනෙක් දන්නේ නැහැ යාට සල්ලි කොහෙන් දෙන්නේ කියලා. එයාට ධාර්මිකව ලැබෙනව වෙන්න පුළුවන්. දැන් ඔය මේ කාලෙත් සමහර අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන තරුණ ළමයි පවා ඉන්නවා. සමහරලාට ඔවුන්ට ගෙදරමයි ඉන්නේ. මොකද අන්තර්ජාලයෙන් තමන්ගේ කාමරේ ඉඳන් පරිගණක ඇසුරු කරගෙන මුදල් හොයනවා. බැංකුවට මුදල් එනවා. ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ එහෙම ඒ කියන්නේ ධාර්මික විදිහට සල්ලි හොයන අය. එහෙම ගෙදරම ඉඳන් සල්ලි හොයද්දී සමහරවිට සමාජයේ මිනිස්සු අතරේ කතා බහ නොවෙනවම නෙමෙයි. මොකද මිනිස්සු සමහරවිට සල්ලි හොයනවා කියලා හිතනකොට හිතන්නේ නිතර ගෙදර නැති වෙන්න ඕනේ. එයා
සෑහෙන දාඩිය මහන්සියෙන් වෙහෙසෙන්න ඕනේ. එහෙමනේ සමාජය දකින්නේ. අර වගේ කෙනෙකුට එහෙම වර්තමානයේ තියෙන විවිධ දියුණු ක්‍රමවලට මුදල් උපයනවා නම් එහෙම කෙනෙක් ගැන හිතෙන්න පුළුවන්. මිනිහා ගෙදරමයි කොයි වෙලේ බැලුවත් හැබැයි වාහන ගන්නවා මේ සල්ලි එන කුඩු විකුණනවා නැති ෂුවර් එකට. එහෙම කියවෙනවා. කොමින් හරි ඔන්නෝම සමාජයේ සැකයක් තියෙන කෙනෙක්. අපි හිතමු පින්වත්නි මොනවා හරි පින්කම් ටිකක් කරනවා දැක්කොත් එහෙම. ඔන්න එතකොටත් කියවෙනවා. ඔය ඉතින් කරපු පව් ගෙවන්න වෙන්නේ නැති ඔයගේ දාගෙන පින් කරන්නේ. අපි ඉතින් ඔහොම ලොකු පව් ඔය ඔහොම නිකන් හොර සල්ලි හොයලා නැහැ. ඒ හින්දා අපිට අමුතුවෙන් ඔහොම පව් ගෙවන්න පින්කම් කරන්න ඕනි කියලා හේකුත් නැහැ. හරි එහෙම එනවා සමහරුන්ට අර වගේ සල්ලි තියෙන කෙනෙක් වියදම් කරනවා දැක්කට පස්සේ. කොහොම නමුත් පින්වත්නි ගොඩක් කලාවට මේ පින්කමත් දිහා දැකලා හිත පහද ගන්න අය ඊටාම ස්වල්පයයි ලෝකේ ඉන්නේ. ඊටාම ස්වල්පයයි. බහුතරයක් ඉන්නවා. කෙනෙක්ගේ පින දැකලා අනුමෝදන් වෙන්න බැරි අය. අපි ගිය සතියේ කිව්වේ ඒ බැරි අයගේ එක්තරා කොටසක්. සමහර ලාවට සෑයකට පූජාවක් කරද්දී ලස්සන්ට ගෙදර බුද්ධ පූජාව තියද්දී ඒවා දැකලා අනුමෝදන් වෙන්න බැරි අය. මේ පිළිමයකට කෑම තියෙනවා. චෛත්‍ය ළඟට ගිහිල්ලා ගඩොල් ළඟ බොරුවට කෑම තියෙනවා. මේ බොරු වැඩ. මේ නිකන් බොරුවට තෙල් නාසි කරනවා. මේ වගේ මල් කඩන එකට පවා මිනිස්සු කියනවනේ කතා. මේ මල් තියෙන්නේ ස්වභාව ධර්මයේ අවශ්‍යතාවයකට මේවා කඩලා නිකන් අර එක විනාශ කරනවා ඒ ක්‍රමේ සිස්ටම් එක කඩනවා. ඔයගේ නිකන් විද්‍යාව ගලපගෙන කතා කියන මිනිස්සුත් ඉන්නවා පින්කම් අනුමෝදන් වෙන්න බැරි. එතකොට ඒ වගේම තමයි පින්වත්නි කෙනෙක්ගේ පින්කම අනුමෝදන් වෙන්න බැරි ඉරිසියාව එන සමහර අය ඉන්නවා පින්කම යා කරන මොනවා හරි පිනක් දැකලා ඒකට ඉරිසියාව යා එළියට දාන්නේ. එයත් ඒ වගේ එකක් කරන්න ඕනේ කියන හිතුවිල්ලෙන්. අරක විවේචනය කරන්නේ නැහැ. දැන් අර විවේචනය කරන පිරිස එක කොට්ටාසයක්. ඒගොල්ලෝ මුකුත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ තව කෙනෙක් කරන පින්කම විවේචනය කර ඉන්න එක විතරයි. එලගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මේ කට්ටිය ඊට වඩා ටිකක් දියුණුයි. මේ අය මුකුත්ම නොකර කවුරු හරි කරන පිනක් විවේචනය කර ඉන්න පිරිස නෙමෙයි. මේගොල්ලෝ ඇවිල්ලා කරන පින්කම දැකලා ඉරිසියාවක් එනවා. එක්කෝ ඒ පින්කමට යාට ලැබිච්ච අපි හිතමු කීර්තිය. ඒ ගැන මිනිස්සු ප්‍රශංසා කරන විදිය. සමහරට පන්සලේ නම් කරේ පන්සලේ හාමුදුරුවෝ ඒක වර්ණනා කරපු විදිය. මේවා දැකලා එනවා ඊර්ෂියාවක්. අන්න එතකොට මොකද වෙන්නේ පින්වත්නි? මෙයාටත් එනවා සිතුවිල්ලක්. ඒ ඊර්ෂියාව දැන් සමහර දෙයකට ඊර්ෂියාව ආවට පස්සේ ඒ දේ Tamanටත් ළඟා කරගන්න බලනවානේ. අපි හිතමු අල්ලපු ගෙදරට ටීවී එකක් ගෙනාවා නම් අපේ ගෙදරට වඩා ලොකු ටීවී එකක්. ඊට වැඩිය අඟල් ගාණක් ලොකු ටීවී එකක්. සමහරට තමන්ගේ ගෙදර තියෙන ස්මාර්ට් එකක් නෙමෙයි. අල්ලපු ගෙදරට ගෙනාවා ස්මාර්ට් ටීවී එකක්. දැන් ඒක දැක්කම ඊර්ෂියයි. අර පිටින් පේන ඒ ටීවී එකේ බොක්ස් එකෙන්ම පේනවා අර වගේ ටීවී එකක්. දැන් ඒකට ඊර්ෂියාවක් එනවා. ඒ ඊර්ෂියාවට විවේචනය කර ඉන්නට වඩා මෙයාත් බලනවා එයත් ඒ වගේ එකක් ගන්න. අන්න ඒ වගේ දැන් අර ඉරිසියාව නිසා ඒ දේ මමත් ළඟා කරගන්න නැත්නම් ඊට වඩා දෙයක් මං කොහොම හරි ළඟා කරගන්න ඕනේ කියලා එන මානසිකත්වයේ පින්කම් පැත්තෙනුත් එන්න පුළුවන්. එතකොට වෙන්නේ වෙන කෙනෙක් කරපු පින්කමක් දැකලා මමත් ඒ පින්කම කරනවා කොහොම හරි කියන එක එනවා. එහෙම නැත්නම් ඊට වඩා එකක් මං කරනවා. ඊට වැඩිය ලොකුවට මං කරනවා. එයා කරපු කටින පින්කමට වැඩිය ලොකු කටින පින්කමක් මං කරනවා. සමහරට කියකින්නෙත් නැහැ හිතේ එනවා සිතුවිල්ල. එකපාරට මෙයා දැන් මේක කියනකොට තව කාට හරි මේ මටත් අර වගේ සමහරට කියන්නේ අර වගේ කියලාවත් ඒක ඉරිසියාවනේ. මට කරන්න ඕන හොඳ ලොකු කඩන පින්කමක්. කැවිලා කියනවා. සමහරට මේ කවදාවත් පන්සල පැත්ත බලලා තියාපු නැති මිනිස්සයා. පන්සලේ හාමුදුරන්ට ගිහිල්ලා කියනවා නායක හාමුදුරනේ ලබන පාර කඩන පින්කමේ මට කරන්න ඕනේ. ටිකල් මම කැමති නායක හාමුදුරනේ ඕන ගාණක් වේදම් කරන්න. වහන්සේ කියන විදියට කරමු. හොඳට කරමු අපි
කවදාවත් මේ පන්සලේ කරලා නැති විදිය කටන පින්කමක් කරමු හාමුදුරනේ අපි. හාමුදුරන්ටත් පුදුම හිතේ. කවදාවත් පන්සලට එන්නේ. මෙන්න ඇවිල්ලා ලොකු පින්කමක් කරන්න කැමති වෙලා. සමහරවිට හාමුදුරුවන්වත් නරක කරනවා එකෙන්. හාමුදුරන්ටත් අඳුර ගන්න බැරි වුණොත් මොකද මෙහෙමයි අඳුරගත්තා කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මෙයාට ඊර්ෂියාව නිසා ආවත් ඒක පුණ්‍ය සිතුවිල්ලක් මොනවා වුණත් යට තියෙන ලෝභ සිතුවිල්ල. හැබැයි ලෝභ සිතුවිල්ල ASCII පුණ්‍ය සිතුවිල්ලත් එනවා. කවුද දන්නේ? සැරයක් දෙසරයක් තරඟට කරයි. හැබැයි ඊට පස්සේ යාට අවංකවම පින්කමට කැමැත්තක් ඇති වෙලා දිගටම පින්කම කරන්න ඕනකම අවංකව ඇවිල්ලා කරයි. සැරයක් දෙසරකින් පස්සේ සමහර විට. ඒ නිසා කවදාවත් ඊර්ෂියාව නිසා හෝ වේවා අරයාගේ පින්කමට වැඩිය ලොකුවට මං කරන්න ඕනේ කියලා හිතවිල්ලක් ආවා කියලා ඒකට බාධා කරන්න, ඒක එපා කියන්න, ඒක නවත්තන්න එහෙම අයිතියක් නැහැ. එයාගේ පින්නට උදව් කරන්න ඕනේ. ඒතර පින්වත්නි මොකද අතීත ශාසනවල සමහරලාට බුදුරජාණන් වහන්සේලාගේ තාත්තා කියන්නේ එක්තරා බුදු කෙනෙක්ගේ තාත්තා රජෙක් රජුරුව තරඟට පින්කම් කරනවා. රටවැසියෝ දෙන කරන පින්කම බලලා රජුරුවන්ට හිතෙනවා ඊට වැඩිය ලොකුවට මං කරන්න ඕනේ. ආයි එක දැකලා රටවැසියෝ හිතනවා ඊට වැඩිය ලොකුවට කරන්න ඕනේ. ඔය සීවලි මහරහතන් වහන්සේගේ සිදුවීම පිටුපසත් එහෙම උන්වහන්සේගේ අතීත ජීවිතවලත් ඒ වගේ සිද්ධියක් තියෙනවා. ඒ වගේම ඔය මේකට විශේෂයෙන් පුස්ස බුදුරජාණන් වහන්සේගේ පියාණන් වහන්සේ රජෙක් විදිහට පුස්ස බුදුරජාණන් වහන්සේට දන් දෙනවා දවස් 7ක් රටවැසියොත් එක්ක තරඟෙට. රටවැසියෝ දෙන්නේ මොනවද කියලා බල ඊට වඩා දේවල් ඊට වඩා රාජකීය විදිහට රජ්ජුරුව දෙනවා. රටවැසියොත් රජ්ජුරුවන්ට පරදින්න අකමැති රටවැසියොත් රටක් එකතු වෙලානේ. එයාලා රජතුමාට වඩා ලොකුවට තමන් කරනවා කියන හැඟීමෙන් ඒගොල්ලොත් කරනවා. එහෙම මේ වේදී බුදුරජාණන් වහන්සේලවත් ඒක එපා කියලා ඔය තරංගෙට කරන එක නවත්තන්න කියලා ප්‍රතික්ෂේප කරලා නැහැ. මොකද හේතුව කොහොම වුණත් ඔවුන්ගේ ඇතිවෙන ඒ දන් දීමේ සිතුවිල්ල අත්හැරීමේ සිතුවිල්ල මොන වමනාවට හෝ අතහරින්න එන සිතුවිල්ල යම් දවසක උන්ට හිතසුව පිණිස හේතු වෙන්න පුළුවන්. ඒක පුරුද්දකට යන්න පුළුවන්. කාලයක් ගියාට පස්සේ ඒක ඉරිසියාවටම නෙමෙයි හදවතේ අවංකෝණකමින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකින්ද ඒක අර ගිය සතියේ අපි කතා කරපු ඉරිසියාවත් එක්ක පින්කම් විවේචනය කරන එකට වඩා දියුණුයි. හැබැයි මතක තියාගන්න ඕනේ එතනක් තියෙන ඉරිසියාව අකුසලයක්. ඒ අකුසලයේ මත්ෙන් තමයි එන්නේ මේ පින් කරන්න ලැබෙන හැඟීම. හැබැයි ඒක ඇතුලේ පිනටම හැරෙනවද නැද්ද කියන එක තමන්ගේ අතේ තියෙන වැඩක්. සමහරවිට අකුසල් ගොඩාක් අසයෝග කරනව වෙන්න පුළුවන්. අපි නිකන් මෙහෙම හිතමු පින්වත්නි. ඔන්න කවුරු හරි හරකෙක් නිදහස් කරනවා. ඒක බලාගෙන ඉන්නවා. දැන් එයාට පන්සලේ හාමුදුරුවෝ ඒ හරක නිදහස් කරපු එක ගැන කරපු ප්‍රශංසා ඇහිලා දැන් ඒක අහගෙන හිටපු මේ මිනිහයාටත් එනවා මාත් ඒ වගේ ප්‍රශංසා ගන්න ඕනේ. මෙයාට විතරක් කොහෙම ප්‍රශංසා කරන්නේ අරකට ඊර්ෂියාවක් එක්ක ඒ ප්‍රශංසා ගැන ලෝභකමකුත් එක්ක එනවා ඔන්න Tamanටත් හරකෙක් නිදහස් කරන්න ඕනේ කියලා. දැන් තියෙන භයානකකම හරකා ගැන තියෙන කරුණාවට නෙමෙයිනේ මේක සිතුවිල්ල එන්නේ. එතකොට හරකා නිදහස් කරන්න ගියාට පස්සේ මං කිව්වේ අර ඒක වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාගේ හැටියට. සමහර විට හරක් මරණ තැනට ගියාට පස්සේ හරක් දුක් විඳිනවා දකින්නකොට එතන මරණ විදිය දකින්නකොට ඔන්න අර මේ ප්‍රශංසා කතන්දර හිතින් අමතක වෙලා ඒ සත්තු විඳින දුක දැකලා ඇත්තටම කරුණාව වෙන්න පුළුවන්. ඒක තමන්ගේ හිතේ තියෙන දෙයක්. අපි කියමු කෙනෙක් ඉන්නවා එහෙම කිසිම සතාගෙන කරුණාවක් හැඟීමක් නැහැ. අර අනිත් කෙනාට ඇහිච්ච ප්‍රශංසාවට ආපු ඉරිසියාවට තමන්ටත් ඒ වගේ ප්‍රශංසාවක් කොහොම හරි ඕනේ කියන උවමනාවට විතරමයි මේ දේ කරන්නේ. ඔක්කොම පින්කම ලෑස්ති. අපි හිතමු දැන් හරක නිදහස් කරන දවස. හැබැයි පන්සලේ හාමුදුරුවෝ එදා කලින් කෙනාට තරම් ප්‍රශංසා කරන්නේ නැහැ එදා. දැන් මෙයාගේ දවසේ. හේතු තියෙන්න පුළුවන්. සමහරට හාමුදුරුවෝ
මේ දෙවනි දවසේ පින්කම වෙලාවේ තව මොන හරි වැඩසටහනකට යන්න බොහොම පොඩි වෙලාවකින් තියාගෙන මෙතෙන්ට ආව වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි වෙලාවක් නැහැ උන්වහන්සේට කතා කර ඉන්න. අපි දන්නේ එදා උන්වහන්සේගේ මානසිකත්වය මොකද්ද කියලා. සමහරවිට උන්වහන්සේ අසනීපෙකින් වෙන්න පුළුවන්. මොනවා හරි හේතුවකට බැරි වෙලා හරි හාමුදුරුවන්ට පළවෙනි දවසේ කෙනා ගැන ප්‍රශංසා කරපු තරම් ප්‍රශංසාවක් කරන්න බැරි වෙන්න පුළුවන්. ඔන්න එතකොට තමයි වැඩේ භයානකකම පත්තු වෙන්නේ. අර ඉරිසියාව කලින් කෙනා ගැන හිච්ච ඒ ප්‍රශංසාවට ආපු ඉරිසියාවට මටත් ඒ වගේ ප්‍රශංසාවක් ගන්න ඕනේ කියන ඕනකමට නම් මේ ඔක්කොම කරේ. එච්චර ප්‍රශංසාවක් ආවේ නැත්තම් දැන් ඉතින් එතනින් එහාට හාමුදුරුවෝ එක්කත් තරහයි. හාමුදුරුවන්ටත් ගානක් දෙන්න ඇති අර ඉනියා. අච්චර කියෙව්වේ. කෝ අපි ගැන එහෙම කිව්වේ නෑනේ. දැන් තමයි එන්නේ. අර වියදම් කරපු සල්ලිත් අපරාධි කියලා සමහරලාට හිතේ පසුතැවෙන්න පුළුවන්. ඒ වගේ අර ඉරිසියාවත් එක්ක ආපු දේ යම්කිසි තැනකදී කරුණාව පැත්තට පෙරළුනොත් එයාගේ වාසනාව. ඒ සතා ගැන. එහෙම පෙරළුන් නැත්තම් එහෙම අර ඉරිසියාව එයා බලාපොරොත්තු වෙච්ච දේ හෝ ඊට වැඩියෙන් හෝ ලැබුණ නැත්තම් ඒ මට්ටමටවත් ඒ ප්‍රශංසාව ලැබුණ නැත්තම් එතනින් එහාට එයා හාමුදුරුවොත් එක්කත් වෛර බැඳන් ජීවිතේ සෑහෙන ඊට වඩා පිරිහීමකටපත් වෙන්නත් පුළුවන්. අයි කරපු පින්කමක කිසිම ප්‍රතිඵලයක් නැතුව පසුතැවි විපාක දුක් විපාක ලැබෙන තැනට හරව ගන්නත් පුළුවන්. ඒක නිසා කොහොම වුණත් ඒ පුණ්‍ය කාමතාවයෙන් එන ඉරිසියාව භයානකයි. ඒක භයානකයි සාමාන්‍යයෙන් වෙන ඉරිසියාවක එන දෙයට වැඩිය ටිකක් වාසනාවක් තියෙන්නේ ඉදිරියේදී හෝ යම් වෙනසකට සමහරට යාගේ වාසනාවට ඉඩ තියෙන නිසා විතරයි. නැත්තම් ඒක භයානකයි. ඒතර සමාජේ පින්කම් කරන හැම කෙනාම එක වගේ නෑ පින්වත්නි. පිනක් කරන්න ඕනේ කියලා මහා ලොකු පින්කම්. දැන් මේකෙන් අදහස් කරන්නේ ලොකුවට පින්කම් කරන හැම කෙනාම මේ තව කෙනෙක්ගේකට ඉරිසියාවට ආවා කියලා එහෙම හිතන්න එපා. අපි කියමු පන්සලේ කඩන පින්කම කවදාවත් කවුරුවත් කරපු නැති තරම් ලස්සනට කරා මේ පාර කඩන පින්කම කරපු පිරිස කියලා ඔබ ගමේ පන්සලේ කෙරිච්ච කඩන පින්කම ගැන මතක් වෙනවනම් එතකොට හිතන්න එපා එහෙනම් ඒගොල්ලොත් අනිවාර්යෙන් කාට හරි ඉරිසියාවට වෙන්නේ නැති ඔය ලොකුවට කරන්නේ නැති කියලා. අපි ඒක දන්නේ නැහැ. ඒක එක්කෙනාගේ හිතේ හැටි. ඒතර මේ විවිධය ඉන්නවා. අවංකවම ලස්සනට පින්කමක් කරන්න හිතේ ඇති වෙන ඕනකම හින්දා එහෙම කියන වෙන්න පුළුවන්. දැන් ඔය රුවන්වැලි සෑය එහෙම මහා සෑ වන්දනාවක් කරද්දි සමහර ලාවට ඇතැම් විදේශවල ඉන්න ඇත්තෝ සමහර සන්හංසලට කතා කරලා තියෙනවා. සන්හංස මං කෝටි කීයක් ගියත් කමන්නේ. මට ලස්සනට පින්කම කරගන්න ඕනේ කියලා එහෙම ඇතැම් ස්වාමීන් වහන්සේලාට සමහර විදේශ රටවල ඉන්න ලාංකික අය කතා කරලා එයාට ඒ අන කීය ගියත් ඒ වියදම කරන්න ලස්සන පින්කමක් කරගන්න ඕනේ කියලා කියන අය ඉන්නවා. සමහර විට මේ මහා සෑයට තියෙන ගෞරවයත් එක්ක තමන්ගේ හිතේ කාලයක් තිස්සේ ආපු ඕනකමත් එක්ක ආපු සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒතර දැන් මේ වගේ පින්වත්නි එක එක ඉරිසියාවල් පින්කම් කියන එන පුණ්‍යකාමතාවයෙන් එන ඉරිසියාවල් නිසා තව කෙනෙක් මොකක් හරි අනිත් කෙනා පරද්දන්න පින්කමක් කරනවා කියන එක ඇතුලේ ඉරිසියාව කියන අකුසලයට එන ඒ විපාකේ නැති වෙන්නේ නැහැ. ඒ විපාකේ තියෙනවා. හැබැයි යාගේ හිත හසුරන විදිහත් එක්ක ඒක කොයි පැත්තට හෝ වෙනස් වෙනවා. ඒක එක්කෝ ඒ දුක් විපාක වැඩි වෙන්න පුළුවන්. එක්කෝ යාට ඒ දුක් විපාක කැපෙන්නේ ඊට වඩා සැප විපාක එක පිටිපස්සෙන් එයා ඒ පින්කම තුළම වැඩි කරගන්නත් පුළුවන්. අපිට සමාජයේ අද වෙනකොට තරඟට කරන දේවල්නේ හැමතැනම දකින්නේ. ළමෙක් පාසලට දාන්න ගියත් මොන දේ කරන්න ගියත් හැම තැනම තරඟයක් නේ තියෙන්නේ. සමාජ මිනිසුන් සමහරලාට අඳින ඇඳුමටත් තරඟේ. කොණ්ඩ විලාසිතාවටත් තරඟේ. හැම දෙයකටම තරඟයක් තියෙනවා. ඒතර දැන් මේ තරඟකාරීත්වය ඇතුලේ මිනිසුන්ට සමහරලාට රටට දියුණුව පිණිස කියලා හිතන දේවල් කරන්න ගිහිල්ලා ඇතැම් රාජ්‍ය නායකයෝ කොහේ හරි රටක හදපු කුළුණකට වඩා ලොකු කුළුණක් අපිත් හදන්න ඕනේ. සමහරලාට ඉරිසියාවල් වෙන රටක හදපු එකකට ආපු ඉරිසියාවට අපි ඊට වැඩි එකක් හදන්න ඕනේ කියලා හිතුණා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මොන අරමුණාවද කියලා. එක එක අරමුණු වෙන්න පුළුවන්.
මට මේ වගේ ලොකු මේක හදන්න ඕනේ, මට මෙහෙම එකක් හදන්න, මගේ නමින් පිට්ටනියක් හදන්න ඕනේ. මිනිසුන්ට එනවා එහෙම හැඟීම්, මගේ නමින් ඉස්කෝලයක් හදන්න ඕනේ. තමන්ගේ නමින් පාසලක් හදන එක පිනක්. හැබැයි තමන්ගේ පොත්ගලික දන්නේ නෙමෙයි, දේශපාලකයෝ නම් හදන්නේ තමන්ගේ නම් ගහගෙන මිනිසුන්ගේ බදු සල්ලි වලින්. තමන්ගේ પરම්පරාවෙන් ගෙනාපු බුදලකින් නෙමෙයි, හැබැයි ගහගන්නේ තමන්ගේ නම. එතකොට පිට්ටනියක් හදලා හදන්නේ තමන්ගේ නම. පාරක් ගහදලා තමන්ගේ නම් දා ගන්නවා. ඒතර මේ වගේ සමහර කෙනෙක් කරන දෙයකට ඒ වගේ මාත් කරලා මගේ නමත් එතන ගහ ගන්න ඕනේ කියලා පන්සල් ඇතුලේ තියෙනවනේ. අරයා හැදුවා නම් බෝධි ප්‍රාකාරේ, අන්න මෙයාට හිතෙනවා මම බුදු මැතුර හදලා නම ගහ ගන්න ඕනේ. හාමුදුරන්ට ගිහිල්ලා කියන හාමුදුරනේ මට මේ හදපු බෝධි ප්‍රාකාරයට වැඩිය ලස්සනට ලොකු වැඩක් කරන්න ඕනේ. ඒ වගේ අර නම ගහන එකට අරයාගේ නම දැකපු කොට තියෙන ඉරිසියාවටත් එනවා. එහෙම තරඟට කරන සමාජයේ අනිත් දේවල් වලට වගේම පින්කමටත් පුරුදු වෙලා තියෙන නිසා, දාන වලටත් පුරුදු වෙලා තියෙන නිසා. දැන් මම දන්නවා සමහර පවුල් ඉන්නවා 7 දවසේ 3 මාසේ අවුරුද්දේ පින්කම් වලත් තරඟය තියෙනවා. ඒ කියන්නේ ගෙදර සහෝදර සහෝදරියන්ගේ ඔන්න එක කෙනෙක් කවුරු හරි කරනවා 7 දවසේ පින්කම. එතකොට ඒකත් එක්ක එනවා එයාගේ පින්කමට වැඩිය ලොකුවට මං කරන්න ඕනේ 3 මාසෙක අම්මගේ. එක්ක තාත්තගේ. එතකොට අම්මගේ හරි තාත්තගේ හරි ගෙදර කාගේ හරි 7 දවසේ පින්කම කරාට වැඩිය ලොකුවට 3 මාසෙක මං කරන්න ඕනේ. එතන තව එක්කෙනෙක්ට හිතනවා මම කරන්න ඕනේ ඔක්කොටම වැඩිය ලොකුවට අවුරුද්ද පින්කම. ඒ වගේ එනවා එයාගෙන ආපු හාමුදුරුවරු ගානට වැඩිය හාමුදුරුවරු ගානක් මං ගේන්න ඕනේ. මේවා එක එක තැන්වල අර පුණ්‍යකාමතා වේසයෙන් එන ඉරිසියාව කියන එක තමන් දැන් වේසය කියනකොට මතක තියාගන්න වෙස්වලන් එන්නේ. වෙස්වලන් එන එක හැමෝටම අඳුරන්න අමාරුයි. මොකද අහු වෙනවා. වෙන වේශකින් එන්නේ. පිනට කැමති වේශකින් එන්නේ. එතකොට තමන්ම රැවටෙනවා තමන්ගේ හිතට. සමහරලාවට මම මේවා කියනකොට තමන්වත් අරයා කරාට වැඩිය ලොකුවට කරන්න ඕනේ කියලා හිතච්ච අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ඒක දැන් මේ දේශනාවේ අපි කියනකොට හිතේ හාමුදුරුවෝ කිව්වට අපිට හිතුනේ මේ ඇත්තටම ලොකුවට පින්කම කරන්න ඕන හින්දා කියලා හිතේ. හැබැයි අරයා කරපු එකට තියෙන ඉරිසියාව තමන්ටවත් නොදැනි. තමන්ගේ හිත ඇතුලේ සියුම්ම තියනවා කියලා තමන්ටත් අඳුර ගන්න අමාරුයි. ඒක තමයි මේ හිතේ ස්වභාවය. හිත හරි භයානකයි. හිත හඳුර ගන්න හරි අමාරුයි පින්වත්නි. මේ දේශනවල අපි කියලා දෙන්නේ හිත ගැන සිහියෙන් දකින්න. තමන්ගේ හිතේ තියෙන ස්වභාවය තමන්ගේ හිතෙන් අඳුර ගන්නවා නම් එතන එනවා තමන්ට තමන්ගේ හිත ගැන සතිය. තමන්ගේ හිත තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් එනවා. ඒක හරි සියුම්. මොකද වෙන වේසකින් එන අකුසලයේ කියන්නේ හරිම සියුම්. හරි අමාරුයි. ඒක අඳුර ගන්න. ඒක භයානකයි. මොකද ඕලාරිකව අඳුර ගන්න පුළුවන් විදිහට එනකොට ඒකට අග්ගාලා අඳුර ගන්න පුළුවන් නිසා දුරු කරන්නත් Taman දන්නවා. මේක මට දැන් මෙහෙම සිතුවිල්ලක් ඇවිල්ලා කියලා හරි අඳුර ගන්නවා. එහෙම අඳුරන්න බැරි සියුම් වෙනවා කියන්නේ පින්වත්නි ඒක භයානකයි. එතකොට පින්නට කැමති වේශකින් වගේ ඉරිසියාවක් ආවට පස්සේ එයා සමාජයේ එක්කෙනාගේ පින්කම් පරද්දන්න Taman පින්කම් කර කර ගිහිල්ලා හිතන් ඉදී මං සුගතියයි කියලා. සුගතියයි කියලා හිතාගෙන ඉඳලා අන්තිමට මරණින් පස්සේ යන්න තියෙන්නේ සුගතියක නෙමෙයි. එහෙම වෙන අවස්ථා නැතුව නෙමෙයි ඕන තරම් තියෙනවා. සමහර මුදලාලිලා වෙන කවුරු හරි කෙනෙක්ගේ කරන ඒවට ඉරිසියාවට හැබැයි ඊට වැඩිය ලොකු පින්කම් කරන්න ගිහිල්ලා ජීවිතේම හරියට ලොකු ලොකුවට පින්කම් කර කර ඉන්නවා. හැබැයි මැරිලා පින්වත්නි කොහේ හරි දුගතියක උපදින්නේ. මොකද ඇතුලේ තිබුණේ කුහක දුෂ්ට සිතුවිලි. නමුත් අර තව කෙනෙක්ට ඊින්ද උදව් කළා. ඒ උදව් කරපු එකට සැපයක් පිණිස ඔන්න ඉපදිච්ච තිරිසන් ලෝකෙක යාට සැප ලැබෙනවා. ඔබ දන්නා සමහර සත්ත්වෝ ඉන්නවා කණ්ඩ නැතුව දුක් විඳිනවා. සමහර සත්ත්වෝ ඉන්නවා හොඳට කන්න හම්බ වෙනවා. එතකොට දැන් මේ කන්න නැතුව දුක් විඳින සත්තුන්ට වඩා කන්න හම්බෙන සතෙක් වෙලා ඉපදුනේ දුගතියක ඉපදුනා අකුසලයේ නිසා. හැබැයි අර තව කෙනෙක්ට උදව් කරපු හින්දා ඒකේ පිනට මෙයාට හොඳට
සැප ලැබෙන තැනක සතුටින් ඒ කියන්නේ දුගතියක තියෙන බය, තව සතෙක්ට ගොදුරු වෙන්න පුළුවන් කියන බය වගේ පීඩන තියෙනවා පින්වත්නි. දුගතියක තියෙන පීඩන සියල්ල ඒ විදියයි. අනික යාට එතනින් සසරෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලකට හික්මෙන්න කිසිම විදිහක තත්වයකුත් නැහැ දුගතියක. ධර්ම මාර්ගය වඩන්න කිසිම ආයි අවස්ථාවකුත් නැහැ. දුගතියෙන් දුගතියටම තමයි. එයාට එතනින් ගැලවෙන්න chance එකක් නැහැ. ඒසා දුගතියක් කියන්නේ සපක් නෙමෙයි. හැබැයි දුගතිය අර කණ්ඩ බොන්න ටික හම්බෙනවා. මොකද එයා මේ ජීවිතේ තරඟෙට හරි තව කෙනෙක්ට උදව් කර කර ගිය හින්දා. එහෙම වෙනවනේ. ඒකින්ද සමහර වෙලාවට අපි ඔය වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලවල සමහරලාට අපි දකිනවා මුහුණු පොතක එහෙම නැත්නම් වෙනත් සමාජ මාධ්‍යයක වෙන්න පුළුවන්. තව කෙනෙක්ට උදව් කරන ඒවා ඡායාරූප විදිහට වීඩියෝ විදිහට පෙන්නනවා සමහරලාට. ඒවා ඇතැම් විට පුද්ගලිකව තමන් කරනවා තමන්ගේ හිතේ තියෙන සතුටට. ඒ වගේ මේක තව කෙනෙක්ට පෙන්නලා තව කෙනෙක් ඒක කරන්න නැඹුරු වෙනවා නම් කියන සිතුවිල්ලක් යාට ඇවිල්ලා එයා ඒක පෙන්නනවා වෙන්න පුළුවන්. ඒක උතුම්. ඒ කියන්නේ තව කෙනෙක්ට මං කරපු පින දැකලා එයාටත් ඒ වගේ සිතුවිලි ඇති වෙන්න ඕනේ තව පින්කම් කරන්න. මේක දැකලා එයත් කරයි මෙහෙම පින්කම්. ඒ නිසා මම මේක තව කෙනෙක්ට පෙන්වන්න ඕනේ කියලා හිතන වෙන්න පුළුවන්. ඒක හරියට උදාහරණයක් තමන් පින්කම කරන දාට තව කට්ටියට එන්න කියලා පින්කම බලා ගන්න සැලැස්සුවා වගේ වැඩක්. ඒ කියන්නේ දැන් මිනිස්සෙකුට කරපු පින්කමේ ෆොටෝස් ටික අපි කියමු සමාජ මාධ්‍යයකට මුදා හරිනවා කියන්නේ තමන්ගේ යාළුවන්ට පේන්න. ඒක හරියට අර තමන් පින්කම කරපු දවසේ යාළුවන්ටත් පින්කමට ඇවිල්ලා සහභාගී වෙන්න කිව්වා වගේ වැඩක්නේ. එයාලටත් ඒක බලන්න අවස්ථාව සලස්වනවා. ඒක උතුම් අරමුණකින් කරනවා වෙන්න පුළුවන්. යාළුවෝ අනුමෝදන් වෙලා යාළුවන්ට පින් රැස් වෙයි. එහෙම නැත්නම් යාළුවොත් මේක දැකලා ඒගොල්ලොත් මේ පින්කම් කරයි විදියට. එහෙම උතුම් අරමුණින් කරනවා වෙන්න පුළුවන්. තව කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඒක දැකලා කෙනෙක් සතුටු වෙනවනම් ඒ සිතුවිල්ල එහා ගිහිල්ලා ඒ අය ඒකට කරන අදහස් දක්වනවා කමෙන්ට්ස් දානවා කීකය. ඒ කමෙන්ට් එකක තියෙන මෙයාව වර්ණනා කරපු එකට තියෙන ආසාවට. ඔයා හරි ෂෝක්, ඔයා මේ වගේ කරන, ඔයා හරි දුර්ලභ කෙනෙක්, ඔයා වගේ අය තමයි ලෝකෙට ඕනේ. දැන් අර ඒ වචන අහන්න තියෙන ලෝභ සිතුවිල්ලක් සියුම් විදිහට Taman නොදැනි තමන්ගේ හිතේ වෙන්නත් පුළුවන්. එහෙමත් සමාජ මාධ්‍යයකට උදාහරණ වෙන්න පුළුවන්. ඔය ඔක්කොම ASCII තියෙනවා පින්වත්නි. ඉරිසියාවටත් ඕක කරනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් තව කෙනෙක් කරපු එකට අර පේන්න තමන්ගේ තරහකාරයෙක් මුහුණු පොතේ කරපු එකට ඉරිසියාවට තමනුත් එකක් කරලා දානවා මුහුණු පොතට. එතකොට එයාට තිබිලා තියෙන අර කලින් කියපු අදහස එකක්වත් නෙමෙයි. තව අයත් මේක දැකලා අනුමෝදන් වෙන්න කියන ඒවත් හිතේ නැහැ. තව අය මේ පින්කම් දැකලා ඒගොල්ලොත් මේ වගේ පින්කම් කරයි කියන හැඟීමකුත් නැහැ. මට කවුරු ප්‍රශංසා කළත් එක එන තත් එක ඒවා දාලත් නැහැ. එයා දාන්නෙම ඉරිසියාවට අර කලින් කරපු කෙනාට පේන්න තමුසේ කරපු එකට වැඩිය ඔන්න මම ලොකුවට කරා කියලා පෙන්වන්න ඕනකමට. එහෙමත් ඔන්න සමහරු මුහුණු පොත්වල පින්කම් කරනවා. සමාජ මාධ්‍යවල අන්තර්ජාලයේ තව අයට පින්කම් කරලා ඒව පේන්න දානවා. දැන් ඕකාස්සෙම තියෙනවා තව කතාවක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රතිචාර දක්වද්දි කමෙන්ට් එකක් ලියද්දි මේවැ තියෙනවා ඔයා කරා නම් ඔයාව මූණු පොත්වල දාන්න නැතුව පාඩුවේ කරපු විදියට ඉන්න. සමහරු ලියනවා අපෝ අපිත් ඔයිට වැඩියව කරලා තියෙනවා. හැබැයි ඉතින් අපි ඕවා මුහුණු පොත්වල දාන්න ගියේ නෑ. ඔහොම. දාන්න ගියා නම් ඔයිට වඩා ඒවා අපිට දාන්න තියෙනවා. ඔහොම අදහස් තියෙනවා. ඒ කියන්නේ සමහර විට මේ විවේචනයේ පිටිපස්සේ ඉරිසියාව තියෙනව වෙන්නත් පුළුවන්. හැබැයි යා අර පින්කම් කරා නම් සමාජයට පෙන්න ඉන්න එපා කියලා කියන්නේ නිකන් උසස් අරමුණකින් කරන මැසේජ් එකක් පණිවිඩයක් විදියට සමාජයට ලියන්නේ. ඒක බලන කෙනාට හිතෙනවා අර පරාර්ථකාමතාවයේසේ වගේ තමයි. හැබැයි ඒක ඇතුලේ ඉරිසියාව තියෙනවා. ඒ නිසා මේ
කරන පිනක් අස්සේ ඉරිසියා සහගත සිතුවිලි සමහරවිට ලියවෙනවා එහෙම තව කෙනෙක් කරපු පින්කම දැකලා. ඒක එක පැත්තක් මේ සමාජ මාධ්‍යවල කරන පින්කම් වල. ඇතැම් විට කියනවා සමහරවිට එතනදිත් අන්න අපි කියපු කර බුද්ධ පූජාව ගෙදර ලස්සන්ට බුද්ධ පූජාවක් තියපු එක දැකලා ඒක විවේචනය කරනකොට ඕවා ඔය ටික ඔය පිළිම වලට තියෙන වෙලාවේ ඕක ගිහිල්ලා කණ්ඩ නැති මිනිස්සෙකුට දෙන්න තිබ්බනේ කියලා කියනකොට ඔය කැම ටික කණ්ඩ නැති මිනිස්සෙට දුන්නා නම් ඔය මැටි පිළිමෙට තියනවට වැඩිය කියලා ඔන්න කමෙන්ට් එකක් ලියනවා. ඉතින් මෙයා කරන්න එපා. මෙයා කරනවද ඒක? නේ දැන් අර එයා පිළිමෙට පූජා කළා නම් බුද්ධ පූජාව එයා උපයපු සල්ලි වලින් කාටවත් අයිතියක් නැහනේ. තව කෙනෙක් උපයපු සල්ලි වලින් යාට කැමති දේ යාට සතුටු දේ එයා කරන්නේ. ඒකට එක එක අදහස් දෙන්න අයිතියක් නැහැ. එයාගේ සතුටු දේ එයා කරන්නේ එයාගේ සල්ලි වලින්. දැන් මේක ලියන මිනිස්සයා දුප්පත් කෙනෙක්ට දුන්නාද මේක? මොනවා හරි. දීලත මේ කියන්නේ නැහැ. සමහරලාට ඉරිසියාවට. ඒ වගේ අර ඉරිසියාව නිසා පින්කමක තව කෙනෙක් කරපු පින්කමක් දිහා විවිධ කමෙන්ට්ස් වලින් අදහස් ප්‍රකාශ කිරීමුත් සමාජ මාධ්‍යයේ තියෙනවා. අන්න ඒ වැඩි තව කෙනෙක්ට හිතසුව පිණිස කියනවා වගේ උපදෙස් දෙන්න යනවා සමහර වෙලාවට. ඒකත් හරි පිනක් වගේ. මම මේ ඕගොල්ලන්ගේ හොඳට කියන්නේ මෙහෙමයි ඕවම දාන්න එපා මෙහෙම කියනවා. ඒ වගේම අර අපි කියපු විදිහට තව කෙනෙක් පරයා තරංගකාරීත්වයට සමාජ මාධ්‍යවලත් පෙනී ඉන්න සමහරලාවට පින්කම් කරනවා තියෙනවා. දැන් උදාහරණයකට සමහර රංගන ශේෂ්ත්‍රයේ ඉන්න අය උපන් දිනවලට වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා ළමා නිවාස වලට ගිහිල්ලා දාන දෙනවා එහෙම පේනවා. එතකොට තමන් එක්ක පොඩ්ඩක් හිතේ පුංචි හරි අර ඉරිසියාවක් තමන්ගේ හිතේ තියෙන කෙනෙක් එයාගේ උපන් දිනේට වැඩිහිටි නිවාසයකට හරි කොහෙට හරි ගිහිල්ලා මොන හරි පින්කමක් කරාම ඒ ෆොටෝ ටික දැක්කට පස්සේ කෙනෙක් අනුමෝදන් වෙන අතරේ එයාත් එක්ක ඉරිසියාවෙන් ඉන්න තවත් එක්ක රංගන ශිල්පිනියක් එක්ක රංගන ශිල්පියෙක් ඔන්න අර ඉරිසියාව නිසා ඒ පින්කම දැකලා මගේ උපන් දිනේට මං කරන්න ඕනේ මෙහෙම දෙයක් කියලා ඊට වැඩිය ලොකු දෙයක් කරන්න හිතා ගන්නවා. එතකොට ඒක එයා මොකද කරන්නේ? කැමරා ශිල්පියෝ ගෙනල්ලා අර හොඳට ෆොටෝ ටික ගන්න. මෙතන ඉන්න ටිකත් ගන්න. මං අර අතන මේ ටික බෙදනවා එතන ෆොටෝ ටිකක් ගන්න කියලා දැන් කැමරා ශිල්පියාට කිය දැන් ෆොටෝස් අර ගන්නවා. මොකටද මේ? සමාජ මාධ්‍යයට දාන්න අර කලින් එක්කෙනාගේකට වඩා ලොකුවට කරා කියන එක පෙන්වන්න. දැන් ඒතර මේ තනිකර ඉරිසියාව යන්නේ. හැබැයි කැමරා ශිල්පියෝ ගෙනල්ලා ලොකු දැඟලිල්ලක් දඟලගෙන ලොකුවට විවිධ හැඩ දාලා වැඩ දාලා අර ඒකෙන් එක්ක ළමා නිවාස නම් ළමයින් උතුරුල් කරගෙන දැන් සමහරට අර කලින් එක්කෙනා ළමයි තුරුල් කරන් ඒක කරේ අවංක හැඟීමෙන් වෙන්න පුළුවන්. හැබැයි පස්සේ මේ දැන් දෙවණියට මේ දේ කරන කෙනා අරයට පේන්න එක්ක එයාට වැඩි ලොකුවට කරා කියලා පෙන්වන්න. සමාජයට පෙන්වන්න. එයා විතරක් නෙමෙයි මමත් කරා කියලා සමාජයට පෙන්වන්න. අන්න ඒ වගේ හැඟීම් එක්ක එහෙම කරලා සමාජ මාධ්‍යයට දාන වෙන්න පුළුවන්. දැන් මේ බලන්න මේ ඉරිසියාව විවිධ වේසවලින් එන හැටි අපි මේ කතා කරන්නේ. මේවා තමන්ගේ හිතවල කොයි වෙලාවෙ හෝ දැන් දැනට ආපු අවස්ථා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මොහොතේ දැනට එහෙම සිතුවිලි වල ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. හැබැයි දැනට අහලකවත් එහෙම සිතුවිලි ඇවිල්ලා නැහැ. ඉදිරියට මොන හරි දෙයක තියෙන්නත් පුළුවන්. මොකද ඔබ අරහත්ත්වයටපත් වෙලා නැහනේ. එක එක්කෙනා ගැන ඉරිසියා කුහක වෛර සිතුවිලි හිතවල ඇති වෙන අවස්ථා එන්න පුළුවන්. දැනට කාගෙනවත් කිසිම ඉරිසියාවක් නැහැ කියලා එහෙම ඔබට කිසි කෙනෙක් ගැන කියන්නත් බෑ. මොකද එහෙම විශ්වාස කරන්න පුළුවන් හිතක් නෙමෙයි අපිට තියෙන්නේ. ඕන දෙයකට ටක් ගාලා ඉරිසියාවක් එන්න පුළුවන්. ඒ ඉරිසියාව ලෝකේ සමහර වෙලාවට පින්වත්නි තව කෙනෙක් පරයා තව කෙනෙක්ට උදව් කිරීමක වෙස්ෙන් ආවත් ඒ උදව් කිරීමේ සැපය දුගතියක වගේ දෙනවා මිසක් කවදාකවත් ඒ පින්කමේ විපාක සුගතියක ලබන්න හරි අමාරුයි ඕ වගේ ඉරිසියා කුහකකම් වලින් කරන පින්කම් වල. ඒ නිසා මේ පින්කම කලාට නිකන් ඒක ලොකු තමන්ට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඒ දේ ලබන කෙනාට ප්‍රයෝජනයක් වෙයි. දැන් අපි හිතමු දෙවණියට අර අපි කියපු උදාහරණේ වැඩිහිටි නිවාසයට හරි ළමා නිවාසයට හරි ගිහිල්ලා දෙන දානේ කලින් කෙනා කරාටත් වැඩිය හොඳ රසමසවුලු එක දෙයි.
ඒක ඒ ළමා නිවාසයේ හෝ වැඩිහිටි නිවාසයේ ඉන්න කෙනාට යහපතක් වෙයි. හැබැයි ඒක තමන්ගේ ජීවිතේටත් අර්ථය හරියට සැලසෙන විදිහට කරන්න පුළුවන් නම් පින්වත්නි ඒකට තමයි තමන්ගේ හිත දිහා බලන්න කියන්නේ. එතකොට දැන් ඒකේ තේරුම අපි දැන් මේ වගේ ඉරිසියාව තේරුම් ගත්තොත් මේ සිතුවිල්ල කඩන්න ඕනේ කියලා තමන් කරන්න ඕනේ මොකද්ද? එහෙම පින්කම් නොකර ඉන්න එක නෙමෙයි. මේක අපි විසඳුමක් හොතන හරි තියෙනවානේ. තමන්ගේ සිතුවිල්ල දැකලා මට මේ සිතුවිල්ල ආවේ අරයා කරපු එක දැකලා ඊට වැඩි එකක් කරන්න ඕනේ කියලා හිතලා දැන් තමන්ගේ හිත තේරුම් ගන්නවා නම් එයාට ප්‍රශංසා කරපු එකත් එක්ක මටත් ඒ ප්‍රශංසාවට කැමැත්ත කියලා දැන් එහෙම තමන්ගේ හිත තේරුම් ගන්න හරි අවංක හිතක් තියෙන්න ඕනේ. ඒක මන් දන්නේ ලෝකේ තියෙන පුදුම අවංකකමක්. තමන්ට තමන්ගේ හිත තමන් අවංක වෙනවා කියන එක. තමන්ගේ හිතේ තියෙන වරද තමන්ගේ හිතින් තේරුම් ගන්න තරම් අවංක වෙනවා කියන එක හරිම අමාරුයි. ඒක ලේසි නෑ. ඒක කරන්න පුළුවන් මිනිසෙක් ඉන්නවා කියන්නේ ඒ මිනිසයා තමන්ට පුදුම මිත්‍රශීලී තමන්ට. මොකද කොච්චර කරත් මේ වේසයකින් එන්නේ මේ හිත. මේ ඉරිසියාව වෙන වේසකින් හැංගිලා එන්නේ. තමන්ව රවට්ටගෙන එන්නේ. වෙන කෙනෙක් නෙමෙයි රවට්ටන්නේ තමන්ව. තමන්ව රවට්ටන් එන හිත කැමති නෑ තමන්ව තේරුම් ගන්න. මොකද පින්වත් මේක තේරුම් ගන්න හිත රවට්ටනවා. හරිද? රැවටෙන්නෙත් හිත රවට්ටන්නෙත් හිත. ප්‍රශ්නේ තියෙන්නේ මේක අඳුර ගන්න තියෙන්නේ හිත. රැවටෙන්නෙත් හිත රවට්ටන්නෙත් හිත රවට්ටන බව ඒ කියන්නේ හිත රවට්ටන බව තේරුම් ගන්න තියෙන්නේ හිත. ඒකනේ අමාරු. ඒ නිසා දැන් මේක හරියට නිකන් අර හොරාගේ අම්මෙන් පේන බලනවා වගේ රවට්ටන හිතෙන් අහනවා මගේ හිත රවට්ටනවද? හිත මගේ හිත ඒයි හිත හරිද? අපි හිතෙන් අහනවා ඒයි හිත නුඹ මේ හිත රවට්ටනවද කියලා හිතෙන්ම අහනවා අපි හිත ගැන. එතකොට දැන් උත්තරේ දෙන්නේ හිතනේ. හරි ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ නිකන් හොරාම දැන් ඔය දේශපාලනය යනවා හොරුමයින් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. දැන් මේ නීති සම්පාදනය කරන්නේත් හොරු. මේ ප්‍රශ්නේ විසඳන්න නීති ගේනවා නම් ඒ නීති ගේන්න ඕනෙත් ඔය හොරුම තමයි. හොරා කවදාකවත් කැමති නෑනේ පින්වත්නි. තමන් හොරු කියලා පෙන්වන්න. ඒ නිසා කවදාකවත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයෝ තමන් හොරු කියලා පෙන්වන්න කැමති වෙන්නේත් නෑ. කතාවට කියන්නේ ඒගොල්ලෝ කොම යාළුවෝ මල්ලි කියලා. ඒ වගේ මේ හිතත් එහෙම තමයි. හිත අපිව රවට්ටද්දී එයා කවදාකවත් කැමති නෑ රවට්ටන බව ඔප්පු කරන්න. ඒ නිසා මේ දේශනාව කරද්දී උනත් තමන් ඒ වගේ දෙයක් කරමින් තමන්ම තමන්ගේ හිතත් එක්ක රැවටිලා ඉන්න අවස්ථාවක වුණත් මේ කාරණා ටික ඇහෙනකොට කැමති නෑ පිළිගන්න. මේ දේශනේ ප්‍රතික්ෂේප කරයි. මතක තියාගන්න ප්‍රතික්ෂේප කරන හොරහිත. දැන් පියවිහිත රවට්ටන හොරහිත ඉන්නවනේ. ඒතකොට මේ හොරහිතම තමයි මේ දේශනාවේ කාරණා ප්‍රතික්ෂේප කරන්න බලන්නේ. නෑ. ඔය කිව්වට එහෙම එකක් නෑ. මගේ හිත. මම දන්නවනේ මගේ හිත ගැන කියලා පටන් ගන්නවා. ඒ අර තමන්ගේ හිත තමන්වම රවට්ටන හොරා කැමති නෑ හොරා බව තමන්ම පිළිගන්න. කවදාවත් කිසිම දේශපාලකයෙක් හොරකම් කරන මිනිහෙක් කියලා කියන්නේ නෑනේ මං හොරකම් කරනවා කියලා. හරි මං ඒකෙන් වලකිනවා මං අද ඉඳලා හොරකම් කරන එක නවත්තනවා මං නිවැරදි වෙනවා. ඌව පිළිගන්නේ නෑ කවදාවත්. අපි මේ හොරකම් කරන එක නවත්තන්න නීති රීති කියනවා. ඒකට ඒව හොරකම් කරන්න බැරි වෙන සිස්ටම් එකක් අපි හදනවා. ඌව කරන්නේ සමහර ජනාධිපතිවරණයට සමහරු ඉල්ලන කොටත් කිව්වා හොරකම් කරන්නේ නැති සිස්ටම් හදනවා අපි කියලා. හැදුවද? නෑ. හදන්නේ නෑ. මොකද ඔක්කොම යාළුවෝ. ඒ නිසා හදන්නේ. ඒ වගේ තමයි මේ හිතත්. හිත රවට්ටද්දි ලේසියෙන් මේ ධර්මයේ ඔස්සේ පින්වත්නි හිතටම තමයි මේක කරන්න තියෙන මතක තියාගන්න. මේ පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලකයෝ හදන්න යනවට වඩා අමාරු වැඩක් මේ හිත හදන එක. හරිද? මේ දේශපාලකයෝ කොයි වෙලේ හරි හදන්න පුළුවන් වෙයි මොනවා හරි කරලා බය කරලා හරි. මිනිස්සු රටම එකතු වෙලා ගිහිල්ලා බය කරලා හරි
හදන්න උත්සාහ කරන්න පුළුවන් වුණා කියමුකෝ. එහෙමවත් හදන්න අමාරුයි. මේ හිත ඒක තේරුම් අරන් වැඩ කරන්න ඕනේ හිත ගැන. නැත්තම් පඬිතකමට තමන්ගේ හිතෙන් හිතනවා අපෝ මගේ හිත එහෙම නැහැ. එයා දන්නේ ඒක කියන්නේ එයාගේ හිතමයි කියලා. එයාව රැවැට්ටුවෙත් හිත. මෙච්චර කාලයක් මේ සසරේ නිරේට දැම්මෙත් හිත. මෙච්චර කාලයක් මේ සසරේ අපිව තිරිසන් ලෝකෙට ගිහින් දැම්මෙත් හිත. පෙරේතාත්මවල පෙරේතය කරෙත් හිත. ඒ හිතම තමයි මේ වෙලාවේ තමන්ගේ හිත ගැන අර තක්සේරු දෙන්නේ. ඒක තේරුම් ගන්න. මාගේ හිත එහෙම නෑ. මන්නම් හරි මෙහෙමයි. අපි නම් ඉතින් මේ සත්‍ය නිකන් කූඹියෙකුටවත් කිසි හිංසාවක් කරන අය නෙමෙයි මම. මම නම් සුගතිය යන්නේ. අපි ඉතින් පව් කරලා නෑනේ කාටවත්. අපි ඉතින් කාටවත් කරදරයක් කරන්නේ නෑනේ. කියලා තමන්ගේ ගැන තක්සේරු දෙන්නේ තමන්ගේ හිතම තමයි. හැබැයි ඒ හිත හාරලා බැලුවොත් ඔය දැන් මේ දවස් ගානක් තිස්සේ ඉරිසියාව එක එක ස්වභාවයන් ගැන අපි කතා කර ආවනේ. මේ එක එක විවිධ විදිහට හිත රවට්ටන හැටි කතා කරන්නේ එකින් එක වෙන දෙයකට නෙමෙයි. තේරුම් ගන්න විශේෂයෙන්ම මේ කාලේ ඉරිසියාවල් වැඩියෙන් එනවා. අපි ඔබට මතක් කළා මේ දුප්පත්කම වැඩි වෙන්න ආර්ථික අපහසුතාව මිනිස්සු තුල වැඩි වෙන්න මිනිස්සු තුල නැති ඉරිසියාවල් එන්න ගන්නවා කියන එක මම ඔබට කිව්වා. ඒකට මම හොඳම උදාහරණයක් විදිහට කිව්වේ වෙනද කෙනෙක් පෙට්‍රල් ටිකක් ගහ ගන්නවා දැක්කට එන්නේ නැති ඉරිසියාව දැන් කාට හරි පෙට්‍රල් ටිකක් ගහ ගන්නකොට එනවා දකින්නකොට එනවා ඉරිසියාව. හරි. වෙනදට පෙට්‍රල් ගහන එක දකින්නනේ. දැන් අපි වාහනයක යනවා දැක්කොත් එහෙම සමහරට අපිත් කොහෙන් හරි අමාරුවෙන් පොලිමක ඉඳ දැන් මිනිස්සු ඔබ පහුගිය කාලේ දැක්කා තමන්ට තෙල් ටික හම්බෙන්නේ නැති හින්දා තව මිනිස්සේ පාර යන එක වළක්වන්න පාරවල් වහනවා. අපිට තෙල් නැත්තම් තමුන්ලට යන්නත් බෑ. අපි වහනවා පාර කියලා වහනවා. එතකොට ඒ පාර වහද්දී එතන ඉන්න මේ ඔය මැති ඇමතුරුන්ගේ වාහන නෙමෙයිනේ ඒ වෙලාවේ අසරණ වෙන්නේ එතන පාර වැහුවට පස්සේ. ඒ අසරණ වෙන වාහන අතර ඉන්නේ පුංචි මිනිස්සු. සමහරට ඒ මිනිස්සුත් ඔයගේ දවස් ගණන් පෝලිං වල ඉඳලා අමාරුවෙන් තෙල් ටික අරගෙන මේ කොහේ හරි අවශ්‍ය ගමනකට යන්නේ වුන්. දැන් ඔවුන්ගේ ගමන හරස් කරනවා. ඇයි හරස් කරන්නේ? අපිට තෙල් හම්බෙච්ච නැති හින්දා අපි තමුසෙලට යන්න දෙන්නෙත් නැහැ කියනවා. ප්‍රසිද්ධියේ මාධ්‍යවල කතා කරනවා ප්‍රවෘත්ති වල කියනවා මෙහෙම. අපිට තෙල් දෙන්නේ නැත්නම් අපිත් වහනවා. අපි යන්න දෙන්නේ නැහැ ඔයගලන්ට. මේ මොකද්ද ඉරිසියාව? එතකොට මේ ඉරිසියාව මේ ආර්ථික අපහසුතාව හෝ මේ බහණ්ඩ හිඟකම් හෝ මේවා ඉන්න ඉස්සර ඔය ඉරිසියාව තිබුණේ නැහනේ. පාරේ වාහනයක් යනවා දැක්කම ඉරිසියා කරේ නැහනේ. මේ මිනිහට කොහෙන්ද දන්නේ පෙට්‍රල් කියලා? ඉරිසියා කරේ නැහැ. මොකද පෙට්‍රල් සුලභ කාලේ පෙට්‍රල් ගැන ඉරිසියාවක් ආවේ නැහැ. මම ඔබට ගිය සතියේ කිව්වා වතුර බොනවා දැකලා කවුරු හරි වතුර ටිකක් බොනකොට ඉරිසියාවක් අද එන්නේ නැහනේ. හැබැයි වතුර හිඟ වුණොත් ඔබ නිකන් හිතින් හිතන්න. වතුර හිඟ වෙනවා වතුර කොහෙවත් හොයාගන්න නැති වෙනවා. දිවකට වේල්ලා හැමතැනම මිනිස්සු පෝලිං ගැහිලා දුක් විඳිනවා වතුර ටිකක් ගන්න. එහෙම හිතමුකෝ නිකන් අපිට වතුර හිඟයක් එනවා කියලා. එහෙම එන්නේ නැහැ අපේ රටේ වාසනාවට. අපි නිකන් හිතමු එහෙම වතුර හිඟයක් ආවොත් මිනිස්සෙක් කොහේ හරි වතුර ටිකක් බොනවා දැක්කත් ඉරිසියා එනවා. ඒ නිසා නැති ඉරිසියාවල් මේ වගේ ආර්ථික ප්‍රශ්න හිඟකම් එනකොට මේ වගේ දුෂ්කර කාල පරිච්ඡේදවල ඉරිසියාවල් වැඩි වෙනවා. ඒකින්ද ඔබ තේරුම් ගන්න මේ අපි සති ගානක් තිස්සේ දැන් ඉරිසියාව ගැන විවිධ ඉරිසියාවේ වේශයන් ගැන මේ කතා කරමින් ඉන්නේ. මේ හිතේ අඳුර ගන්න බැරි තැන් එනවා සියුම් තැන් ඒව තේරුම් ගන්න. ඔබට සතිය පිනිස සිහිය පිනිස හිත වඩන්න උපකාර වීම පිණිස තමයි මේ සියලු දේශනාවන් සිත් net අසපුවේදී පෙන්වලා දෙන්නේ. සිත් net අසපුව ඔබේ සිත්වල තියෙන ස්වභාවයේ සිතින්ම දැනගෙන සිතින්ම හිත දමනය කරගන්න මේ උතුම් දේශනාවත් ඒකාන්තයෙන් ඔබට හිතසුව පිණිසම හේතු වේවා කියලා අපි ඊටාම සෙනෙහසින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ දායකත්වය අංක 4 නිවාසිපුර කොටුගොඩ පදිංචි ඉන්ද්‍රාණි මහින්දසිංහ පින්වත් මහත්මිය විසින් දරන්නේ. අපි බොහොම සංඝයාට ප්‍රියමනාප මෞතුමියක්. ඇය 2022 7 වෙනි මාසේ 24 වෙනිදාට ඇයගේ එකම දියණිය වන රංගනී ගුණතිලක පින්වත් ඒ මහත්මිය ඒ දියණිය මිය පරලොව ගිහිල්ලා
වර්ෂ 4ක් පිරෙනවා. ඉතින් අපිට මතකයි බවුන් පැලැස්ස නිර්මාණය කරන මුල් කාලේ ඉඳලා ඒ දියණිය වෙනුවෙන් බොහෝ පින්කම් කළා මේ අම්මා. වසර 4ක් පිරෙනවා 7 වෙනි මාසේ 24 වෙනිදාට. ඉතින් පසුගිය 24 වෙනිදා වෙනකොට ඒ වර්ෂ 4 සැපිරීම අරමුණු කරගෙන විශේෂයෙන්ම අකල් මරණයකට ගොදුරු වෙච්ච රංගනී වෙනුවෙන් රංගනී ගුණතිලක ඒ මෙනවිය වෙනුවෙන් ඒ දියණිය වෙනුවෙන් මේ පින්බර දායකත්වයේ දරන්නේ. තෑයට සසරේ යලිත් මෙවන් විපාකයන් නොලබන්නට තියෙන ඒ අකුසල විපාකයන් ගෙවෙන්නට මේ පින් හේතු වෙන්නට කියලා අරමුණ ඇති කරගෙන නිවන පිණිසම හේතු වෙන්න කියලා අරමුණ ඇති කරගෙන මේ අම්මා මේ පින්කම් කරන්නේ. ගොඩාක් ඒ දියණිය වෙනුවෙන් පින් කරපු අම්මා කෙනෙක්. අප්‍රමාණ ඇය වෙනුවෙන් සංඝෝපස්ථාන සිදු කරලා තියෙනවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ පින වගේම එදා මෙදා තුර ඒ ආදරණීය අම්මා මහින්ද සිංහ අම්මා මෙතෙක් රැස් කළ සියලු පින් රංගනී ගුණතිලක වෙනුවෙන් අපි ආශිර්වාද කරමින් අනුමෝදන් කරනවා. ඒ පින්වන්ත දියණියට උපන්නා වූ ලෝකයක සුවපත්ව සැනසීම පිණිස මේ රැස් වෙන හැම පිනක්ම ඒකාන්තයෙන්ම හේතු වෙත්වා කියලා අපි රටක්ම එකතු වෙලා මේ වෙලාවේ පින් දෙමින් ආශිර්වාද කරනවා සාදු කියලා. සාදු සාදු සාදු. ඒ වගේම අවුරුදු 93ක් සපිරෙන මෑණියන් වන ගර්ටි ගෝමස් අම්මටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පූජනීය කැටවල හේමාලෝක නායක මහා ස්වාමීන් වහන්සේටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. උන්වහන්සේත් මේ දිනවල රෝගාතුරව රෝහල්ගතව වැඩ සිටින බව net ශ්‍රාවක ශ්‍රාවිකාවන් දන්නවා. විශේෂයෙන්ම උන්වහන්සේ රෝහල්ගත වෙන ඒ රෝගයට අමතරව මේ දිනවල උන්වහන්සේ කොවිඩ් ආසාදිතවත් යම්කිසි කායික දුෂ්කර කාලයක් ගත කරනවා. අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා. හැමදෙනාම net ශ්‍රාවක ශ්‍රාවිකාවන් අපි දන්න මේ වෙලාවේ ඔවුන්ගේ ආශිර්වාදයත් හරි ප්‍රබලයි. ඔවුන් හදවතේ ආදරෙන්මයි ආශිර්වාද කරන්නේ නායක හාමුදුරුවන්ට. ඉතින් මේ රටේ බොහෝ කාලයක් අපිත් එක්ක වැඩ සිටිය යුතු නායක මහා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ශාසනයට ලැබිච්ච දායකත්වය අතිමහත්. සංඝ පීතෘන් වහන්සේ නමක් විදියට අපිට උන්වහන්සේ දෙන ආදර්ශය අතිමහත්. ඒ නිසා අපි අපේ පූජනීය කැටවල හේමාලෝක නායක මහා ස්වාමීන් වහන්සේට හදවතින්ම ආශිර්වාද කරමු. පවතින සියලු රෝගාබාධයන් ඉක්මනින්ම සුවපත්වත් උන්වහන්සේ යලිත් මේ සසුන් වැඩ වඩන්න සසුනබරට හිරුසේ උන්වහන්සේට පායා එන්නට උන්වහන්සේගේ ශක්තිය උන්වහන්සේගේ ඒ දායකත්වය මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට නැවතත් දායාද කරන්නට නිරෝගී සුවය උන්වහන්සේට වහවහ සැලසෙන්න අපි හැමෝම සාදු කියලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ප්‍රේමදාස පියාණන්ට සහ මේ පරලෝකීය සියලුම ඥාතීන්ට පින් දෙන අරමුණ ඇති කරගෙන තියෙන ඉන්ද්‍රාණි මහින්ද සිංහ අම්මා. ඉතින් ඒ අරමුණු කරගත්ත විදියට සියලුම සංසාරගත මීගේ ඥාතියෝ ඇයගෙත් ඔබ හැම දෙනාගේමත් සිහිපත් වෙන නොවන සසරගත සියලු මීගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම net FM නාලිකාවේ සභාපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ ආගමික අංශයේ සියලු අපේ කාර්ය මණ්ඩලයට net ආයතනයේ සියලුම සේවක මහත්මීන්ට net ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් ඔබ හැම දෙනාටමත් දායකත්වයෙන් එකතු වෙච්ච ඉන්ද්‍රාණි පින්වත් අම්මටත් ඔබ සියලු සෑම දෙනාටම මේ ජීවිතයේ යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවය සහ පරලොව සුගතිය පිණිස සියලු පින් හේතු වෙත්වා. හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්නට සියලුම පින් හේතු වෙත්වා වාසනාව වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු 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 සාදු. හදන්නට හරි අමාරු ඒත් හදාගත්තොත් අපි සියලු දෙනාට දෙලොවටම වැඩ පිණිස සිදුවන මේ හිත පිළිබඳ අද අපේ ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ
විශේෂයෙන් දේශනා කොට වදාලා අපේ පිළිබඳත් ධර්ම සාකච්ඡාව තුළ තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වංචක ධර්ම ඇසුරේම. එතෙන් අදත් ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි සාදුකාර්යදී ප්‍රාර්ථනා කරමු. ඔබට මේ ධර්ම දේශනාව වගේම ධර්ම සාකච්ඡාව ඉදිරියට යාලි ශ්‍රවණය කරන්න පුළුවන් net fm බන YouTube නාලිකාව හරහා සෙනසුරාදා සායිරිදා රාත්‍රී 7ට විකාශය වන සිත්නෙත් අසපුව, ඒ වගේම ඉරිදා උදේ 8ට විකාශය වන මෙත්නෙත් පාමුල වගේම සෑම දිනකම රාත්‍රී 9:30ට විකාශය වන ධර්ම දක්ෂිනාවාදී කොට ඇති net fm රේඩියෝවේ ප්‍රචාරය කරන ලබන සියලුම ධර්ම දේශනා යලි ඔබට නිවි හැනහිල්ලේ ශ්‍රවණය කරන්නටත් හැකියාව තිබෙනවා net fm බන YouTube නාලිකාව ඔස්සේ. එසේනම් අපි ප්‍රවෘත්ති විරාමයේ ලබාගෙන නැවත වතාවක් හමු වෙමු සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමග. අයිබෝවන් රාත්‍රී 8යි විනාඩි 10යි දැන් වේලාව. අපි සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමග ඔබත් සමග එක්වන්නට සූදානම් වන මොහොතේ නැවතත් අපේ নমස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් මේ ධම් සභා මණ්ඩපය වෙනුවෙන් පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ පිළිගනු ලබන අතරේ ධර්ම දේශනාව තුළ උන්වහන්සේ සිතට නැගෙන මේ ඊර්ෂ්‍යාව පිළිබඳ පරාර්ථකාමතා වශයෙන්, ඒ වගේම පරීක්ෂණකාමතා වශයෙන්, පරීක්ෂණතා වශයෙන්, එහෙම නැත්නම් පුණ්‍යකාමතා වශයෙන්, ප්‍රතිකූල සංඥා වශයෙන්, අනිත්‍ය සංඥා වශයෙන් ඇතිවන තීන් පුණ්‍යකාමතා විදිහට කොහොමද මේ ඊර්ෂ්‍යාව හටගන්නේ? ඒ තුළින් හිත හදාගන්නේ කොහොමද? හිත හදා ගැනීම කියන්නේ යුද්ධයක් හා සමාන දෙයක්. නමුත් කොහොම හරි කරලා මේ හිත හදාගත්තොත් අපේ ජීවිතය අප ලබා ගන්නා බොහොම පරම නිෂ්ඨාව බවට ඒ හිත හදා ගැනීමපත් වේවි. ඒ පිළිබඳයි අද ධර්ම දේශනාවෙන් උන්වහන්සේ දේශනා කරනු ලැබුවේ. විශේෂයෙන් මේ පුණ්‍යකාමතා වේශයෙන් එන මේ වංචක ධර්මයේ, එහෙම නැත්නම් මේ ඊර්ෂ්‍යාව පිළිබඳ කතා බහ කරද්දී ඔබ වහන්සේ මනවින් පැහැදිලි කළා කොයි විදිහටද මේ ධර්මය පින්කම් කරනවා කියලා හිතාගෙන අපි කරන දේවල්, ඒ වගේම යම් දේවල් නිසා, විශේෂයෙන් පුණ්‍ය කර්මයක් නිසා කෙනෙකු කීර්තිමත් වූ විට එය නොයවසන කෙනාගේ ඊර්ෂ්‍යාව පුණ්‍යකාමතා වේශයෙන් කොහොමද එන්නේ? ඊට වඩා හොඳට මම කරන්න ඕනේ. මෙන්න මේ දේවල් එක්ක අපේ ආමුදුරුවනේ දැන් විශේෂයෙන් ඔබ වහන්සේ මේ කටින පින්කම් වලට බොහෝ දෙනෙක් සූදානම් වන කාලයක කටින පින්කම් ගැනත් කතා බහ කරා. ඔබ දන්නවා net fm රේඩියෝව මෙවර කටින මහා පින්කම දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පවත්වන්නට දැන් සියලු කටයුතු කෙමෙන් සූදානම් කරන මොහොතක්. ඔබටත් ඉදිරියේදී සඳහා දායක වන්නේ කොහොමද කියලා දැනුවත් කරන්නත් අපි සූදානම්. මේ සඳහාත් ඔබ සූදානමින් ඉන්න නොවැම්බර් මාසයේ පොහොය දිනට පෙර දිනයක මේ මහා පින්කමත් අපි පවත්වමු. ඉතින් අපේ හැමදෙරුනේ දැන් පින්කම් කරද්දී අපි අහලා තියෙනවා බුද්ධ කාලයේදීත් අර අසදෙස මහා දානය කියන එක අහලා තියෙනවානේ. ඒදී කොසල් මහ රජුරුවන් මල්ලිකා දේවියත් එක්ක එකතු වෙලා එක් පින්කමක් කරද්දී නගරවැසියෝ ඊට වඩා හොඳින් පින්කම කරන්න සූදානම් වුණා. ඊට පස්සේ රජතුමා මල්ලිකා දේවියත් එක්ක එකතු කරලා ඇතුන් නලින් පවා සම්බන්ධ කරගෙන මේ පින්කම ලොකුවට කරන්න සූදානම් වුණා. දැන් මේ ඇති වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ වඩා හොඳින් මේ පින්කම කරන්න ඕනේ කියලා. මේ පරාර්ථකාමතා, මේ පුණ්‍යකාමතා වේශයෙන් එන ඊර්ෂ්‍යාවද ඇත්තටම මේ කොහොම හරි පින්කමක් කරනවා කියලා මේ සිතවිල්ලක් පහළ වීම තුල ඒක හොඳක් කියලා යෝජනාවක් ගෙනාවත් අපේ හැමදෙරුනේ කොහොමද ඔබ වහන්සේට දෙන්න තියෙන පිළිතුර? නෑ සමීර, යෝජනාවට මම පිළිතුරු දුන්නයි කියන්නේ. ඒකේ තියෙන හොඳ පැත්තට හැරෙන්නේ කොහොමද? ඒක වරදුනොත් වරදින්නේ කොතනින්ද කියලාත් අපි තෝරලා දුන්න අර හරකෙක් නිදහස් කරන උපමාව ඔස්සේ. මෙහෙමයි පුණ්‍යකාමතා වේශයෙන් එන ඉරිසියාව මුල් කරලා පින්කම් කරනවා කියලා මේ සමාජයේ බහුතරයට ඇඟිල්ල දික් කරන්න බෑ. ඒකට හේතුව පින ගැන අවබෝධයක් ඇතුව, පිනට ඊටාම ආදරෙන්, කියන්නේ පුණ්‍යකාමතාව වේශයක් කරගෙන කාගේවත් වේශයක් කරන්නේ නෙමෙයි. අවංකව පුණ්‍යකාමතාවෙන්. හරි, පිනට කැමැත්තම අවංකව තියෙන ඒක වංචක බහුතරයක් රටේ ඉන්නවා. එහෙමයි. වංචක වෙන්නේ ඉරිසියාව ඒ වේසෙම වන් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඔක උදාහරණයකට ගමු. මේ මුල් සතිය අපි කතා කරේ මේ ඉරිසියාව ගැන කතා කරන වැඩසටහන් මාලාවේදී පරාර්ථකාමතාවය ගැන. එහෙම. දැන් අවංක පරාර්ථකාමය කියලා එකක් නැද්ද රටේ? මිනිසුන්ට තියෙනවා. අර ඒක වේසය විදිහට එයාගේ ස්වභාවය පෙන්නගෙන බොරුවට අරයාටින් එනවා කියන එකනේ. එහෙම.
ඒ වගේ මේ රටේ අවංක පුණ්‍යකාමතාවෙක් තියෙන මිනිස්සුන්ට අවංකව පිනට කැමැත්තෙන් පින්කම් කරනවා. එතකොට ඒකේ වේශය හදාගෙන සමහර අයගේ හිත මොකද කරන්නේ? ඉරිසියාව බොරුවට මේ වේශයෙන් එනවා. ඒක තමයි ඉතින් අපි බහුතරයක් ගත්තොත් බහුතරේ ඉන්නේ ඒ ඉරිසියාව නිසා කරන ගොඩේ නෙමෙයි. මේ පින් කරන අයගේ මං කියන්නේ. පින් කරන අයගෙන් බහුතරය අවංක අරමුණින් කරන අය ඉන්නවා. ඒක අපිට කියන්නේ අපි මේ මිනිස්සු වසර ගණන් තිස්සේ අවංක හැඟීමෙන් පින්කම් වලට සහභාගී වෙන විදිය, ඒ අය ඒව සංවිධානය කරද්දී අය හිතන විදිය, සමහර අය අපිට හම්බ වෙන නමවත් කියනවට ඒගොල්ලෝ කැමති නැහැ. එහෙමයි. අවංක අරමුණකින් ඒ කියන්නේ දැන් නම කියනවට අකමැති කියන එක වුණත් අපි දන්නේ ඒක අවංක ඒ අරමුණ වුණත් හරිද? නම කියනවට අකමැති කියන එක ඇස්සේ වුණත් වංචක සිතුවිලි තියෙන්න පුළුවන්. සමහර විට net fm බණදායකත්වයේ ගන්න කට්ටිය අපි හිතමු ජායල net fm ශ්‍රාවක පිරිසක්. ඒ විදිහට ඔව් අපිවත් දන්නේ නැහැ කවුද කියලා. නේද? මං හිතන්නේ කිසිම නාලිකාවක එහෙම දායකත්ව පිරිසක් නැහැ. දැන් මට සෙන්සුරාද සිටින දසුපේ කී දෙනෙක් එහෙම හම්බ වෙනවද? කොහේ හරි එක්ක රටක මේ net ශ්‍රාවිකාවක්. කවුද කියන මන්ද මුකොත් නැහැ. ඉතින් එහෙම පිරිස හිතන්න සමහරු මාධ්‍ය නාලිකාවක දායකත්වයක් ගන්නකොට ගොඩක් වෙලාවට හිතනවා ආවේ නම කියව ගන්නනේ රටට ඇහෙන්න කියලා හිතනවා. නෑ එහෙම මේ ලෝකේ නමක් නැතුව මේ ගමේ නමින් නිකන් ශ්‍රාවිකාවක් ශ්‍රාවක පිරිසක් කියලා කියන අය කොච්චර ඉන්නවද? එතකොට එහෙම කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මේ රටේ බහුතරය එහෙමයි කියලා. ඉතින් අපි සමහර ලාවට දකින්න ඊටාම කලාතුරකින් දායකත්ව කොලේක නම චුට්ටක් කර දුනත් ඉතින් සෑහෙන මාධ්‍ය ආයතන ඇත් බැනුම් අහනවා, ආන්දරුවොත් බැනුම් අහනවා. එහෙම අවස්ථාවක් තියෙනවා සමහරවිට අපේ මේ කෞශිලට එහෙම හැමතෝ කෞශිල තමයි ඒකට හොඳට මුහුණ දෙන කෙනා. මොකද ඒ ඔස්සේනේ බණ වෙන් කරගන්නේ. ඔව්. එහෙම මුතුගෙන නැති. එතකොට ඒ අර අන්න පුණ්‍යකාමතා වේසයෙන් ආපු මොකක් හරි එකක් එක්ක තමයි එක්ක ලෝභේ, එක්ක ඊර්ෂියාව මොන හරි එකක්. සමහරවිට ලෝභයත් වෙනවනේ. අත්හරීමට ප්‍රතිවිරුද්ධයි ලෝභය. හරිද? ඒ කියන්නේ ලෝභය බොහෝ විට අතාරින්න කැමති කෙනෙක් නෙවෙයි අල්ල ගන්න කැමති කෙනෙක්. හැබැයි අතහැරීම තුළ එන ප්‍රශංසාවට ලෝභය ආවොත් එහෙම එතකොට යා ඒ ලෝභෙහින්දම අතාරිනවා. තේරුණාද? දැන් නිකන් හිතන්න සමීර ඔන්න මම මේ වැඩ ඉන්න ආරාම අතහැරලා වඩින්න තියෙන වාහනේ අතහැරලා හැම මේ මාධ්‍ය වලට වඩිනේ ඔක්කොම අතහැරලා සියලු දේවල් අතහැරලා කැලේට යනවා ගහක් යටක ඉන්නවා. දැන් සිවුරක් කියලා ගහක් යටක ඉන්නේ. දැන් ඔන්න සමහරලාට ඔක්කොම අතහැරලා ගියපු හාන්දුරන්ට අර ගහ යට සිවුරක් කියලා ඉද්දි ඒක සමාජයට කොහොම හරි පණිවිඩේ කොහෙන් හරි නිකන් පොඩ්ඩක් දෙන්න කැමැත්තක් එනවා හිතට. මං ඉන්නේ මෙහෙම කියලා. අර මොකද ඔක්කොම අතාරිනවා. හැබැයි අර ප්‍රශංසාව අතහැර ගන්න බෑ. ප්‍රශංසා ලැබීම. හරිද? ඒ කියන්නේ ඒක ඊට වැඩිය මේ අතාරින අමාරු බරපතල දෙයක් කියන එකයි ඒකේ තේරුම. කියන්නේ මේ භෞතික හැම දෙයකටම වඩා වටිනවා මනුස්සයට ප්‍රශංසාව කියන එක. එතකොට මේ අතහැරීම කියන එකට සම්පූර්ණ හාත්පසින් මේ විරුද්ධ පැත්ත ලෝභය අල්ලා ගැනීම කියන එක. එතකොට අල්ලා ගැනීම හින්දා අතහැරීමක් තමයි ඔය මං කිය උදාහරණ තියෙන්නේ. ඒ කියන්නේ අරවත් අතහරන මේවත් අතහරන ඔක්කොම අතහරනවා ඔක්කොම අතහැරලා ගිහිල්ලා කැලේක ගහක් යට ඉන්නවා. අනේ ගෝතම හාමුදුරුවෝ ගහක් යටක මේ සිවුරක් කියලාගෙනලෝ ඉන්නේ බලන්න කොච්චර අල්පේච්චයිද කොහොම හිටියද හාමුදුරන්ට කොහොම ඉන්න පුළුවන්ද කියලා දැන් මිනිස්සු කතා වෙනවා නම් ඒ වචන ටික අල්ල ගන්නවා. ඒකට ආසයි. ඒකට ඒ ප්‍රශංසාවට හිත බැඳිලා. හරිද? අර ඔක්කොම අතෑරපු මට එතකොට අර ප්‍රශංසාව ලබන එකට තියෙන ආසාව අතෑර ගන්න බැරි. බලන්න කොන්නවස සරපු දෙකක්වත් දාන්නේ නැහැ නේ. ඒතකොට අර ඒ ප්‍රශංසාවල් වලට ආසාවට සරප්පු නොදා යන අය ඉන්නවා. හරිද? දැන් ඔක මේ පාංශකොළ සිවුර පාවිච්චි කරපු අතීතයේ සමහර සංසලා ඉඳලා තියෙනවා. එන්නේ උන්වහන්සේ පාංශකොළ සිවුර පොරවනවා මිනිස්සු ඒකට ප්‍රශංසා කරන එකට ආසාවෙන්. එතකොට සමහරලාවට හොඳ වටින සිවුරක් පාවිච්චි කරපු හාමුදුරුවන්ට මේ උන්වහන්සේ කරහත් වෙලා උන්වහන්සේට කිසිම ලෝභයක් නැහැ. උන්වහන්සේ සම්පූර්ණ අරහත්ත්වයට වෙලා. උන්වහන්සේ මිනිස්සු පූජා කරපු වටින සිවුරක් පරවගෙන.
දැන් අර හාමුදුරුවෝ පාංශුකුල සිවුර පොරවගෙන ඉන්නවා. ඒතර ඒ හාමුදුරුවන් හිතේ තියෙනවා මිනිස්සු මේ වටින සිවුර පාවිච්චි කරන හාමුදුරුවෝ දිහා මේ අපෝ වරහාඳුරොත් එක්ක බැලුවා මෙන්න හාමුදුරුවෝ කියලා උන්වහන්සේට දෙන ප්‍රශංසාවට ඇලුම් කරනවා. එහෙම. ඒතර සමාජයට වෙන්නේ මෙතන මේ හරි අල්පේච්ඡය අතහැරීමෙන් කියලා අර පාංශුකුල සිවුර පොරවන හාමුදුරුවෝ. නමුත් මෙතන ඇත්තටම හිත ඇතුලේ වේසකින් කියන්නේ අතහැරීමේ වේසය පෙන්නගෙන ලෝභය ඇතුලේ ඒ වෙස්වලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ ධර්ම දේශනාවක දායකත්වයක් ගද්දී උනත් අර මේ මුදල අතාරන දායකත්වය වෙනුවෙන් හැබැයි ඇතුලේ ඒකට එන ප්‍රශංසාව අර නම කියන එකට ආසාව කියන ලෝභය වෙස්වලාගෙන අත්හැරීම සමාජයට පෙන්වන එක ඒක ඕකේ වෙන්න පුළුවන් දානයක් දෙද්දි වෙන්න පුළුවන් ඕනම දෙයක. දැන් භාවනාවත් එහෙමනේ සමීර. භාවනාව ලෝකෙට පේන්න භාවනා කරන කට්ටියට එතෙන්දි වෙලා තියෙන්නේ. එයා හිත দমনය කරනවා කියලා ලෝකෙට පෙන්නනවා. හැබැයි පෙන්නන්නේ වේසයක් විදිහට ඇතුලෙන් තියෙන්නේ හරිම කෝක විදිහට මේ භාවනා කර අතාරනවා කියලා පෙන්නන්න එක හදන එක. দমনය කරනවා කියලා පෙන්නන්න හදනවා. සිල් රකින්නවා කියලා පෙන්වන්න හදනවා. මං උඹලකට කැලලක් අකන්නේ නැහැ. දැන් අර සමාජයේ සමහරලාවට මේ කොතන හරි හෝටලයකට හරි කන්න ගියත් කණ්ඩාපයගේ සිල්වත් කවුද කියලා නිකන් ටක් ගාලා ඇත්තටම හොඳ ශික්ෂාපද රකින්න මිනිස්සයා සමහරට පේන්නේ නැහැ. හරිද? ගිහිල්ලා අහන මේ හැන්දක්වත් දාන්න එපා මගේ බත් එකට. කෑක් ගහලා කියන්නේ අර ඔක්කොටම ඇහෙන්න. මං සිල් රකින්නවා කියලා. ඒතකොට ඒ වගේ සීලේ පෙන්වන්න, භාවනා පෙන්වන්න, දන් දීම් පෙන්වන්න මේ හැම දෙයකම දානය පෙන්වන්න, ඒ හැම දෙයකම අතහැරීම් සහ කැපකිරීම කරනවා. හැබැයි අතහැරීම් කැපකිරීම හැම එකම පිටිපස්සේ ඇතුළ බැලුවම කෙලස් ගුලි. දැන් අර දේවදත්තත් වරපහ කිල්ලන දේවදත්ත හාමුදුරන් වහන්සේ. දැන් ඒක එළියෙන් දැක්කාම හිතෙන්නේ මහා මේ ශ්‍රද්ධාවන්ත භික්ෂුන් ජීවිතාන්තය දක්වා වෘක්ෂ මූලික විය යුතුයි, පාංශුකූලික විය යුතුයි, මස් මාංශයන්ගෙන් වෙන්න යුතුයි. දැන් කාලේ එහෙම ඒක අලුත මහානෙච්ච හාමුදුරුවන්ට බුදුහාමුදුරන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතෙනවනේ. එහෙමයි. ඒ වරපහට බුදුහාමුදුරුවෝ කැමති වුණේ එනට දේවදත්තයන් ඒ අතින් බැලුවම ඊට වඩා සෑහෙන ඉස්සරහින්. එහෙමයි. බුදුහාඳුරන්ගේ මාර්ගය කියලා නිවන් දකින්න පුළුවන් ඇති. ඔය කට්ටිය නිවන් දකින්නවනේ. ඉතින් නැත්තේ නෑනේ. ඒ වුණාට ඊට වඩා ඉක්මනට දේවදත්තගේ ළඟ හිටියොත් නිවන් දකී කියලා හිතුවා. ඒ හාඳුරුවෝ අලුතෙන් මහානෙච්චය. එච්චරට අර කෙනෙකුට රවට්ටන්න පුළුවන් පිටින් පේන කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතන සමහරට කුහකයා. පිටින් පේන්නේ හරි ශ්‍රේෂ්ඨයි කියලා. ඇතුලෙන් මිනිහා තමයි කුහකම. අර ඒක සමහරවිට සමාජයේ ඇතැම්වලට කතිකාවලට ලක් වෙනවා. ඒ කියන්නේ මහා උපාසක බලලා මොකද කතාව තියෙනවනේ වැඩියෙන් නිය දෙන්න දෙන්නල්ල. අර තව කතාවක් තියෙනවා හැමදෙන්නේ හක්කේ දඩමස් බොක්කේ බුදුරැස් ඔය වගේ කතාවලුත් තියෙනවා නෑ. ඔහොම දැන් හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්නේ. දැන් අන්න ඒ වගේ මේ ඇත්තටම ඒ විදිහට මේ සැබෑ ශ්‍රද්ධාවන්තයා සහ ව්‍යාජ ශ්‍රද්ධාවන්තයා කියන්නේ ලාභ නිසා දැන් හිතන්නකෝ මම මස් මාංශ අනුභව කරන්නේ නැති කෙනෙක් නම් ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මස් මාංශ අනුභව කිරීම ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා. එහෙම අයට අපි හමුදුරනේ දැන් මේ වෙනස කොයි තැනදීද අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන. දැන් පහුගිය දවස් එක මම දැක්කා අපේ මේ මල්වතු මහානා හිමියන් වහන්සේ ඉතා විශාල පරිත්‍යාගයක් කරලා තිබුණා මහනුවර මහරෝහලට ලක්ෂ ගණනක ඖෂධ පරිත්‍යාගයක්. දැන් මේක දුටු බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා අපේ හමුදුරනේ. මහානායක හාමුදුරුවන්ට ඇත්තටම බොහොම ප්‍රශංසා කළා. උන්වහන්සේ බොහොම නිහඬව මේ වගේ දේවල් තව බොහෝ කරනවා. උන්වහන්සේ මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්නේ නැත්තේයි. හැමදාම මහානාහිමුරුන්ට බැනවදිනවා බොහෝ දෙනෙක්. මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරා නම් මිනිස්සුන් අතර ශ්‍රද්ධාවක් ඇති වෙයි නේද කියලා අපේ හාමුදුරුවනේ. දැන් ඇත්තටම මේ වගේ මේ නිහඬ සේවයක් කිරීම ඇතැම් විට අලාභයක් සිදු වෙනවා කියලාත් හිතෙන්නේ නැද්ද අපේ හාමුදුරුවනේ? සමීරෝකේ වෙලා තියෙන සමාජය ප්‍රශංසා කරන්නයි නින්දා කරන්නයි මොනවාට හරි අවස්ථාවක් හොයනෝනේ. එහෙමයි. එක්ක ප්‍රශංසා කරන්න බලන එක්ක නින්දා කරන්න බලන. සත්පුරුෂයාට ඔය දෙකම වැඩක් නැහැ. සැබෑ දෙන්නක් නෙවෙයි. සත්පුරුෂයා කරන දෙයට අඳුර ගන්න නැතුව නින්දා කරත් එහෙම නැත්නම් කරන දේ අඳුරගෙන ප්‍රශංසා කරත් සත්පුරුෂයා දෙක දිහාම බලන්නේ. එහෙමයි. ඒකයි ඇත්ත කතාව. ඒ කියන්නේ සමහර කෙනෙක් ප්‍රශංසාව කියන එක මේ බලාගෙන
වැඩ කරනවා. එතකොට කරන බව පුළුවන් තරම් පෙන්වන්න බලනවා. සමහර කෙනෙක් නින්දාවට අකමැති. එයා ඒ හින්දා ඒකෙන් පුළුවන් තරම් බේරෙන්න ඕන දේ සමාජයට අර ප්‍රශංසා කරන දේම පෙන්වන්න බලනවා. නින්දාවට බයට. ඒතර සත්පුරුෂයා නින්දාවට අකමැත්තෙන් නින්දාවෙන් බේරෙන්න පලා යනවත් ප්‍රශංසාව ලං කරගන්න විවිධ මේ උත්සාහයන් දරන්නවත් යන්නේ නැහැ. දැන් ඒකේ තේරුම නින්දාවට ලක් වෙන දේ කරනවා කියන එක නෙමෙයි. කරනවනේ එයා සත්පුරුෂයෙක් නෙමෙයිනේ. එහෙම. එයා සත්පුරුෂයෙක්. එයාට නින්දා කරන්නේ එයා නින්දා කළ යුතු දෙයක් කරන හින්දා නෙමෙයි. සමාජය ඒ ගැන වැරදියට හිතන් ඉන්න හින්දා. ඒතර සමාජයේ වැරදියට හිතන් ඉන්න දෙයකදී අවස්ථාවක් තිබ්බොත් ඒ ගැන පෙන්නලා දෙයි. හැබැයි පස්සෙන් ගිහිල්ලා එහෙම පෙන්වන්න බෑනේ සමීර. දැන් අපි දැන් ඔබට මම පහුගිය දවසක වෙච්ච දෙයක් කියන මේ රටේ සමහර දේවල් වලදී මිනිස්සුන්ගේ තියෙන කලබලය මිනිස්සු තීරණ ගන්න විදිහ හිතන විදිහ හරි පුදුමයි වෙනස්. ඒවට හොඳ උදාහරණයක් මේක මේ මොරටුවේ කැම්පස් එක දන්නවනේ. එහෙම. ඔය මොරටුවේ කැම්පස් එක පහු කරගෙන මේ ගාලුපාර පැත්තට එනකොට ටී එකක් හම්බ වෙනවා කියන්නේ ගාලුපාරට වැටෙන තැන. එහෙම. නේද? ඔතන තියෙනවා දැන් අපි මට පානුදරේ ධර්ම දේශනාවකට මම ඒලාවේ වඩිනවා. පිළියන්දලේ ඉඳලා එනකොට මම ওই මොරටුව පාරෙන් ඇවිල්ලා තමයි ගාලුපාරට උතෙන්ට එන්නේ. එතකොට මට ඔතෙන්දී ඔහෙන් එනකොට වමටනේ මං හැරෙන්නේ. එහෙම. වම් පැත්තට හැරෙනවා පානදුර පැත්තට. දැන් මේ මොරටුවවත් ජීවිතේට දන්නේ නැති අයත් මේ වෙලාවේ රට පුරා බණ අහනවා. හරිද? මේ කියනකොට තේරුම් ගන්න අපි මේ ටී එකක් මේ වම් පැත්තට හැරෙනවා. හැරෙන තැන පදිකයන්ට පාර පනින්න තියෙනවනේ ඔවුන්ට වර්ණ සංඥා පුවරුව. එහෙම. දැන් ඒක රතු ඒගොල්ලන්ට. අපිට වමට හරවන්න තියෙන්නේ කොළ. එහෙම. තත්පර 5ක් වගේ කාලයක් අපිට එතෙන්ට එනකොට තව ඉතුරුයි. අපිට හරවන්න වෙලාව තියෙනවා. අර තත්පර ගාන පෙන්නනවනේ. පෙන්නනවා. ඉතින් කොළ පාට තත්පර 5ක් තව ඉතුරුයි. අපිට හරවන්න පුළුවන්. අපි දැන් ඒ නිසා අපි හැරෙව්වා. හැරෙව්වට පදික පයින් එකේ රතු තියෙද්දි ඒ කට්ටිය පනිනවා. ඉතින් පයින් නිසා අපිට ඒ කට්ටිය පනින තැන යන්න බෑනේ. අපි දැන් පාරට දාලා වමට හරවන්න පාරට දාලා අපි දැන් එතන ට්‍රැෆික් ලයිට් එකේ දැන් එතන මැද ඉන්නවා පාරට දාගෙන. අපිට තිබ්බේ තත්පර 5යි. එහෙමයි. දැන් ඒ අතරේ අර රතු තියෙද්දි පදිකියව පයින්නවා. ඒගොල්ලෝ පනින නිසා දැන් අර තත්පර 5 ඉවර වෙනකොටම හිතන්න ඒගොල්ලන්ගේ රතු ඉවරල ඒගොල්ලන්ට කොළ වැටෙනවනේ. එතකොට පයින් නැතුව හිටියත් මොකද වෙන්නේ? ආයි පනින්න ගන්නවා. දැන් අපි කොහෙද? ඒගොල්ලන්ගේ ළඟට දාගෙන හැරිලා පාර මැද්දේ. දැන් අපේ පැත්තේ රතු. එහෙමයි. තත්පර 5 ඉවරයි. දැන් අපේ පැත්තේ රතු. දැන් අරගොල්ලන්ට කොළ. දැන් පදිකයන්ට කොළ. ඒගොල්ලෝ පයින්නවා. ඒ අතරේ ඔන්න බයිසිකල් එක මාමා කෙනෙකුත් මේ බයිසිකල් එක තල්ලු කරගෙන මේ පදිකයන් පයින් එකේම පයින්නවා බයිසිකලෙත් පයින් තල්ලු කරගෙන එන ගම. එයා බයින්න ගත්තා මං ඇතුලේ සමහර මොරටුව පැත්තේ අන්‍යාගමික අයත් ඉන්නවා. ඒක නේද දන්නෙත් නෑ. හාමුදුරු කෙනෙක් නේද ඉන්නේ කිසිම විනයක් නෑ මේ පාර මැද්දට දාගෙන මේ අපිට පයින් වෙලාවේ මේ එයා බයිනවා හොඳටම. ඒතර වටේ පිටේ ඉන්න අයත් හිතනවා බුදුම කලබලයන්නේ මේ ඒගොල්ලන්ට රතු තියෙද්දිත් මේ මෙතෙන්ට දාගෙන ඒගොල්ලෝ ඉන්න ඕනේ තව එහා අතන මේ පාර මැද්දට ආවේ මොකටද අපිට පයින් වෙලාවක දැන් බයිනවා. දැන් බැලුමටම ඇත්ත වගේ. ඒ කියන්නේ අර ඒ වෙලාවේ දකින්න සිද්ධිය පේන්නේ ඇත්තරම මේ ඔබ වහන්සේගේ අපි වැරදි කරලා ඒ මාම හරි කියලා. එහෙම තමයි පේන්නේ. නමුත් උනේ අපි අපේ නිවැරදි වෙලාවේ අපි පෙන්න පිරිසක් වැරදි කරපු නිසා අපිට ඒ අය වෙනුවෙන් අපි නවතින සිද්ධ වුණා. තත්පර ගානකින් දැන් අපි වැරදිකාරයෝ බවට පත් වෙනවා අපි පාර මැද්දේ. ඒතර දැන් අර මාමාර එහෙම බයිනකොට එයා නැවතිලා බයිනවා. හරිද? දැන් අපේ රියදුරු මහත්තයර ලොකු ලැජ්ජාවක් ඒ වෙලාවේ එතන ගොඩක් පාර පයින් අය හැමෝම අත දික් කර බැන යනවා අර මාමට එකඟ වෙමින්. අපේ රියදුරු මහත්තයර මං කෝ අපි දන්නවනේ අපි මෙතන මොකක්ද උනේ අපි නිවැරදි කියන එක අපි දන්නවනේ නිසා නිහඬව ඉන්න කියලා. මොකද ඕවා පස්සෙන් ගිහින් නිවැරදි කරන්නද?
දැන් ඒ දේ එතනින් ඉවරයි. ඕකට බැහැලා ගහමරා ගන්න ගියා කියමුකෝ. ඊට පස්සේ නඩු යනවා නේද? ඒ නිසා සමහර තැන් එනවා සමීර නිවැරදි කරන්න අමාරුයි. කොච්චර අපි නිවැරදි වුණත් නිවැරදි කරන්න අමාරුයි. නින්දා ලබන්න වෙනවා. මොකක් හරි අතීත කර්ම විපාකයක් වෙන්න නැති කියලා හිතාගෙන පාඩුවේ ඉන්න තියෙන්නේ. මොකද මේ ලෝකේ නින්දාම විතරක් ලබන අයත් නැහැ. ඒ වගේම මේ ලෝකේ ප්‍රශංසාම විතරක් ලබන අයත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ ප්‍රශංසා විතරක් ලබන. මොන දේ කළත් නින්දා ලබනවා ඕනම කෙනෙක්. කොහොම හිටියත් නින්දා ලබනවා. කොහොම හිටියත් ප්‍රශංසා ලබනවා. දැන් කූරගල හදපු එකම නෙලිගල හමුදුරෝ මේ කෙටි කාලයක් ඇතුළේ ඒ කරපු කැපකිරීම කියන්නේ අවුරුදු කීයක් තිස්සේ මේ කූරගල වෙනුවෙන් මිනිස්සු දහදොක් වින්දාද බෞද්ධයන් නේද? එතකොට තමන්ගේ උරුමය වෙනුවෙන් අප්‍රමාණ සටන් කරද්දී ඒක නිකන් අත්ඇඹුලක් විදිහට ටක් ගාලා ජයග්‍රහණය අරන් දෙනවා. ඉතින් බෞද්ධයන් මොන තරම් උන්වහන්සේට ණයගැති විදිහට ප්‍රශංසා කරනවද? නමුත් ඒකෙත් අර ගල උඩ ඉන්න සිංහයා කිය මොනවා කිය කොච්චර නේද? නින්දා කරනවා. බුදුවරුන්ටත් එහෙමයි, ඕනම ශාස්ත්‍රීය කෙනෙකුට, රහතන් වහන්සේලාට කාටත් එහෙමයි. කොච්චර නිවැරදි වුණත් නින්දා පහස ලැබෙනවා. ඒක මල්ලත්තේ මහානායක හාමුදුරුවෝද, අස්ගිරියේ මහානායක හාමුදුරුවෝද, බුදුහාමුදුරුවෝද කියලා නෑ, ඔක්කොටම එහෙමයි. ඒකෙන්ද සත්පුරුෂයා ඉන්න ඕනේ. තමන් සත්පුරුෂයෙක් විදියට නිවැරදි දේ කරනවා නම් එච්චරයි. ඒක ලෝකයා ඒකට දෙන නින්දාවද ප්‍රශංසාවද, ඒකෙදි ප්‍රශංසාව ලැබෙන විදිහටම විතරක් කොහොම හරි කල්පනාවෙන් ඉන්න ඕනේද? නින්දාවෙන් කොහොම හරි පැන බේරෙන්න ඕනේද? ඒ දැඟලිලි සත්පුරුෂයා ඒවට උත්සාහ කරන්නේ. සත්පුරුෂයා තමන්ගේ වැඩේ තමන් පාඩුවේ කරනවා. හරි ලස්සන උපමාවක් මට මේ ජෙනරල් සවේන්ද්‍ර සිල්වා මහත්තයා කියනවා, හාමුදුරුවනේ මං ඉස්සර ඉඳන් පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒකුවා මේ අශ්වයේ ගමනක් යන විදිහට මම මගේ ගමන යන්න පුරුදු වෙලා තියෙන්නේ කිව්වා. එයා ඒක හරි ලස්සනම උපමාවක් කියන්නේ. ඒ කියන්නේ අශ්වයා කොහේ හරි ගමනක් යනකොට බොහොම ශක්තිමත් වේගෙන් යන අශ්වයෙක්නේ අශ්වයා කියන්නේ. එතකොට මෙයාගේ ගමන ඇත්තටම වේගවත් වෙන්න ප්‍රධාන එක හේතුවක් තමයි වටපිට බල යන්නේ. අරගොල්ලෝ මොනවද කියන්නේ, මේගොල්ලෝ මොනවද කියන්නේ, දකුණු පැත්ත බලනවා, වම් පැත්ත බලනවා, ඒ කට්ටිය බලාගෙන ඉන්නවාද, අරගොල්ලෝ අතවනනවා. ඊව බැලිලි මොකුත් නැහැ. අශ්වයා බලන්නේ එයාගේ යන ඉලක්කයට දාලා ගමන විතරයි. කෙලින් බලන් යනවා ඉලක්කෙ දිහා බලාගෙන. එච්චරයි. වටපිට වම හැරි දකුණ හැරි බැලිලි නැහැ. එතුමා මට කිව්වේ, හාමුදුරනේ මම මොනවද ගන්න තීරණේ, මං ගන්න තීරණේ නිවැරදිද නැද්ද කියලා විතරක් මම බලනවා. බලලා මම මගේ ගමන ඉදිරියට යනවා. ඒ ගන්න තීරණේට කෙනෙක් පහදිනවද, ಗುಣ කියනවද, නිඳා කරනවද, ප්‍රශංසා කරනවද කී මම වම දකුණ බල යන්නේ නැහැ කිව්වා. දැන් වෙන්නේ සමහරු මෙයාලා කියන එක බලලා එහෙම කරන්න හොඳ නෑ. පොඩ්ඩක් ගමන වේගවත් අඩු කරනවා. එතකොට මේක ගත්තොත් එහෙම මේගොල්ලෝ බයිනවා මට. මේ දේ කරොත් එහෙම මේගොල්ලන්ට ප්‍රශංසා කරනවා කියලා අර දෙපැත්තේ දිහා බලලා තමයි ගමන තීරණය කරන්නේ. කොයි පැත්තටද යන්නේ කියලා. ඔබ දන්නවා මේ ලෝකයේ වේගවත්ම මිනිසා බවට අපි නම් කරලා තියෙන උසේන් බෝල්ට්. ඔහුත් වර්ග ප්‍රකාශ කර තිබුණා අපි හැමදෙරුනේ. මුලදී ඔහු තරඟ වලින් පරදිනවා. ඊට පස්සේ පුහුණුකරු කියනවා ඔබ දෙපැත්ත බලන්න එපා. ඉදිරිය ඔබට අවසන් කරන්න තියෙන තැන බලන්න. ඊට පස්සේ ඔහු කියලා තියෙනවා ඒ විදිහට ගමන් කරලා තමයි ඔහු බොහොම තප්පර 10කට අඩු කාලයකින් මේ ගමන යන්න හැකුනේ. ඕක ඊට පස්සේ ඔහුගේ දෙපැත්තේ එන කට්ටියවත් පිටිපස්සේ එන කට්ටියවත් ඔහුට වැඩක් නැහැ. ඔහු ඉදිරිය දක්කේ බලාගෙන යනවා. අන්න ඒකයි ඔහුගේ ජයග්‍රහණයේ රහස කියලා. ඔය එක තත්පරයක් හරි දෙපැත්තේ එන කෙනා පිටිපස්සේ එන කෙනා දිහා බලන්න හිතන්න ගියපු ගමන් ඉදිරියේ බලලා ගන්න තියෙන තීරණයට අදාළ තත්පරයක් තමයි පහුවෙන්නේ. නේද? ඒ වගේ තමයි දැන් ඒ අශ්වයාගේ උපමාව වගේ තමයි සත්පුරුෂයාත්. සත්පුරුෂයාටත් යා යුතු ගමනක් තියෙනවා නම් සත්පුරුෂ ගමනක්. ඒ සත්පුරුෂ ගමන දිශාව බලාගෙන යනවා. වම් පැත්තේ ඕන එකක් කියයි, දකුණු පැත්තේ ඕන එකක් කියයි බල යන්නේ නැහැ සමීර. හොඳයි අපේ හැමදෙරනේ විශේෂයෙන් ඔබ වහන්සේ මේ රේරුකානේ චන්දවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ දේශනා කරපු උන්වහන්සේ රචනා කරපු ඒ ග්‍රන්ථය අසුරුනුත් බොහෝ දේවල් දක්වද්දී උන්වහන්සේගේ මේ ඒ ග්‍රන්ථය තුලම තිබුණ අපේ හැමදෙරනේ දැන් මේ ඊර්ෂ්‍යාව වගේම අපිට ඔබ වහන්සේ මේ එකතැනක සඳහන් කරා ලෝභය, රාගය, ද්වේෂය, එතකොට මානය ආදී විදිහට මේ කොහොමද වංචක ධර්මයන් අප තුළ
හටගන්නේ කියන දේ. ඉතින් ඊර්ෂ්‍යාවේ තව කාරණා දෙකක් ඉදිරි ධර්මදේශනා තුළ වහන්සේ සඳහන් කරා, විශේෂයෙන් ප්‍රතිකූල සංඥාව, අනිත්‍ය සංඥාව. ඊට කලින් අපේ හැමදෙනාම මට හිතෙනවා මේ රාගය, ලෝභය සහ ද්වේෂය වගේ දේවල් කොහොමද අපිට මේ එන්නේ අපිට වංචක ධර්මයක්ද? එහෙම නැත්නම් මේ එන්නේ අපිට සද්ධර්මයක්ද කියලා හඳුනා ගන්න තැනක් තියෙනවද අපේ හැමදෙරෝනේ? සතිය කියන එකේ කාර්යතාවය තමයි ඒක. ඒ අඳුන ගැනීම. ඉතින් සතිය තියුණු සතියක් වෙන්න ඕනේ. කියන්නේ සතිය හරියට මොරකාරයෙක් වගේ සමීර. මොරට කෙනෙක් ඉන්නවා කියන්නේ නිකන් මන්දබුද්ධිකෙක් වගේ මිනිසෙක්ට මේ ඇඳුම් අඳලා තිබ්බා කියලා වෙන්නේ නැහනේ. ඒ මොර කාර්යතාව වෙන්නේ නැහැ නේද? එයා ඒතර මොරකාරයෙක් වෙන්නේ නැහැ. අපිට දැන් මොරකරුවෙකුට ඇඳුමක් තියෙනවා සාමාන්‍යයෙන්. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ මොරකරුවෙක් කියලා අඳුන ගන්නවා එයාගේ ඇඳුමින්. මේ පොලිසිය කෙනෙක්, මේ හමුදාවේ කෙනෙක් කියලා මේ ස්වාමීන් වහන්සේ නමක් කියලා අපි ඇඳුමත් එක්ක හඳුන ගන්න විදිහක් තියෙනවා. ඒ වගේ මේ මුරට ඉන්න මහත්තයෙක් කියලා අඳුන ගන්න ඇඳුමක් තියෙනවා. ඒතකොට ඇඳුම ඇඳීමෙන් විතරක් වෙන්නේ නැහැ. එයා එතන මුර කරනවා කියන එක. එහෙම. එතකොට ඒ තමන් ආරක්ෂාව සපයන තැන අදාළ මේ එන කෙනා අනතුරක් විපතක් කරන්න පුළුවන් කෙනෙක්ද නැද්ද කියන හඳුනා ගන්න නුවණක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ මුර කරන ආරක්ෂිතයට. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ සතිය තනිකර මුරකාරයෙක් විදිහට පෙන්වලා තියෙන්නේ ඒකයි. ඒතර මේ සතිය තමයි එන්නේ දොරටු 6නේ. මේ දොරටු 6 පාලනය කරන ඇහැ ඔස්සේ හරි, කන ඔස්සේ හරි, නාසය ඔස්සේ හරි, දිව ඔස්සේ හරි, කය ඔස්සේ හරි, මනස ඔස්සේ හරි තමයි මේ එන්න තියෙන්නේ. ඒ එන දේ මේ හිත විනාශ කරන්න පුළුවන් විදිහ එකක්ද නැති එකක්ද කියලා නිතර හිත දිහා බලන්න පුළුවන් මුරකාරයෙක් කරගන්න කියනවා. ඉතින් එතකොට ඒකේ යාගේ ජොබ් එක. ඒකට වෙන වැඩ නැහැ. ඒක තමයි ජොබ් එක. ඉතින් ඒකින්ද මේ රාගය මේ දැන් මෙතන වෙස්වලන් එනකොට ඒකයි මාර දේශනාවේදී කිව්වේ හිත විසින් හිත රවට්ටනවා. වැඩේ තියෙන්නේ මේක අඳුර ගන්න මුරකාරයත් හිතම තමයි. එහෙම නේද? සිහිය තමයි සිහිය වැඩෙන්නේ හිතේ. ඒ කියන්නේ සතිය සමානයි සිත නෙමෙයි. සිතයි සතියයි සමාන නැහැ. නමුත් සතිය වඩන්නේ කොහෙන්ද? සිතින්නේ. සිත ඇසුරු කරගෙනමනේ සතියත් වැඩෙන්නේ. රාගෙ වැඩෙන්නේත් හිත ඇසුරු කරගෙනනේ. රාගයයි සිතයි කියන්නේ දෙකක්. සිතයි රාගයයි සමාන නෑනේ. දෙකක්. නමුත් රාගයත් හිතේ ඇති වෙන දෙයක්. ඒක මනෝමයනේ. මනස මුල් කරගෙන තියෙන්නේ. සතියත් මනෝමයයි. මනස මුල් කරගෙන තියෙන්නේ. ඉතින් ඒකින්ද මේක එක තමයි ලෝකේ අමාරුම දෙයක්. හිත තේරුම් ගන්නවා කියන එක. දැන් භාවනාවක හිත සමාධිමත් කරගන්න එකකින් වෙන්නේ ඒක තමයි. ඒ කියන්නේ ඇත්තටම සමාධියට තියෙන පරිස්කාරයක් සිහිය කියන්නේ. සමාධියට තියෙන පරිස්කාරය. එහෙම. ඒ කියන්නේ සමාධියට පරිස්කාර 7ක් තියෙනවා. ඒ 7 එකක් තමයි සතිය කියලා කියන්නේ, සිහිය කියලා කියන්නේ. එතකොට සිහිය සමාධියට උදව් වෙනවා වගේම සමාධියත් සිහියට උදව්වක්. අනිවාර්යෙන්ම සිහිය පුරුදු කරන හිතක තමයි සමාධියක් වැඩෙන්නේ. නැත්තම් කවදාකවත් සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සිහිය එකඟතාවයකට ආවට පස්සේ තමයි ඒ සතියේ එකඟතාවය. හරියට කිව්වොත් එහෙම. සතිය මේ එයාට වැඩ ලේසි වෙනවා වගේ. සමාධියකටපත් වෙච්ච තැන. සතිමත් වීම කියන්නේ ප්‍රමුදුනේ. ඔව්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතමු. මේ මොරොක් කරන කෙනාට මේ සමහර වෙලාවට මෙහෙම වෙනවනේ සමීර. මිනිස්සුන්ගේ දෙන මතයක් මේක. ඒව ඇත්ත නෙමෙයි. අර නායකයා ආවනම් එහෙම ආරක්ෂාව වැඩි අපේ රටේ. මිනිස්සුන්ට එහෙම තිබ්බ හැංගීම්. එහෙම. හරිද? ඒව අපි දන්නේ නැහැ. ඉතින් සමහර ලාවට ආරක්ෂකයා කියලා හිතන කෙනා ඇත්තටම රටට ආරක්ෂාවක් දෙනවද? එයාම සමහරලාට යටි කූට්ටු විදිහට රටේ ආරක්ෂාව නැති වෙන විදිහේ ගේම් ගහලා තමන් නැතිපත් වෙනවද? කියන්නේ තමන් නැති වෙලාවට
ඔය ආරක්ෂාව නැති වෙන්නේ Taman නැති හින්දා කියලා පෙන්වන්න එහෙමත් වෙනවනේ. දැන් ඔය ගෑන් ළමෙක්ගේ මොකක් හරි බෑග් එකක් උස්සනවා හොරෙක්. එතකොට කොල්ලෙක් ඇවිල්ලා අර හොරාට ගහලා බෑග් එක අරගෙන දෙනවා. එතකොට මේ ගෑන් ළමයට හිතනවා මේ කොල්ලා මාව ආරක්ෂා කරන මෙයා වීරයෙක්. මෙයා මගේ ආරක්ෂකයා කියලා. පස්සේ බලනකොට මේ අර හොරත් මෙයාගේ මේ යාළුවෙක් කොල්ලගේ. එයාම තමයි යවලා තියෙන්නේ. එයා යවලා තියෙන්නේ. එහෙම ඔය දේශපාලන ගේම් වල තියෙන නිසා මිනිස්සු තාම සමහරවිට ලදරු වැඩි මේ රටේ ඉන්න දේශපාලකයන්ගේ තියෙන සටකපටිකම් තේරුම් ගන්න. අවබෝධ කරගන්න. ඒ නිසා අපි කියන්නේ මෙතන මේ උපමාවක් විතරයි ගන්නෙ නැතුව අහවල්ලු මේගොල්ලෝ මේ රටේ ආරක්ෂකයෝ කියලා එහෙම කියනවා එහෙම නෙමෙයි මේ මිනිස්සුන්ගේ මතයක් තිබ්බනේ මේ අයට වඩා මේ අය හිටියොත් රටේ ආරක්ෂාවක් තියෙනවා කියලා මිනිස්සු සමහරුන්ගේ මතය තිබුණා සමහරුන්ට ඒ වගේ ඔබ නිකන් හිතන්න සමාධිය බලවත් අවස්ථාවක සමාධිය රජ කරන අවස්ථාවක් තියෙනවා නම් දැන් අර කියන්නේ අර වගේ දැන් රටකට ඇත්තටම හොඳ තීක්ෂණ නුවණක් තියෙන ආරක්ෂිත නායකයෙක් හිටු. අපි මේ කෙහෙල්මල් රට කියන්නේ රට නෙමෙයි කෙහෙල්මල් මේ රටේ තියෙන කෙහෙල්මල් දේශපාලකයෝ. මේ රටේ තියෙන කෙහෙල්මල් දේශපාලකයන්ගේ ස්වභාවය පැත්තක දාලා අපි ගමුකෝ රුසියාව. හරිද? රුසියාවේ පුටින් ඉන්නකොට මිනිස්සුන්ට නිකන් තියෙනවා අමුතු ආරක්ෂිත හැඟීමක්. අපිට නිකන් බයක් නැහැ. එතුමා ඉන්නවනම් අපිට බයක් නැහැ. ත්‍රස්තවාදීන්ට සමහරලාට මේ දරුණු අභියෝග කරනවා. නේද? ISIS වගේ ත්‍රස්තවාදීන්ට පොමට මතක එකපාරක් කියලා තිබ්බා. මේ කද්ද දෙවියන් අතරට යනුක එහෙමයි. මතකද ඔබ වඩාත් කැමති දෙවියන් අතරට මම මේ පහසුවෙන් කරන්නම් කියලා කිව්වා ඉක්මනටම. මේ ඊටත් වැඩිය මොකද තිබ්බා. ඔබේ දෙවියන්ගේ වගකීම එක මගේ වගකීම ඔබ දෙවියන් අතරට යවීම කියලා. ඔගේ මොකක් හරි නේ අර කිසිම නායකයෙක් කවදාකවත් ත්‍රස්තවාදීෙකුට කරන්න නැති අභියෝග මේ තමන්ගේ රට වෙනුවෙන් කරනවා එතම. ඒතකොට දැන් අපි හිතමු යම්කිසි නායකයෙක් ඉද්දි හැමතිස්සෙම රටේ ප්‍රශ්න මේ ඒ නායකයා ඉන්නකොට රටේ ඉන්න ආරක්ෂකංශයට වැඩ වැඩි කියමු. මොකද හේතුව හැමතිස්සෙම ආරක්ෂාව නැති වෙනවා. ඉතින් වැඩ වැඩි හැමතිස්සෙම යුද්ධ. අපි තව නායකයෙක් ඉන්නවා. ඒ නායකයා ඉන්නකොට වැඩ අඩුයි. ආරක්ෂකයන්ට වැඩ අඩුයි. ඒගොල්ලන්ට ලොකු වෙහෙසෙන්න දේවල් නැහැ. යුද්ධ නැහැ. සතිය කියන කෙනා රජ කරනකොට නෙමෙයි. සමාධිය කියන කෙනා රජ කරනකොට සතියටත් ඒ වගේ. ඒත් වැඩ අඩු වෙනවා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් එහෙම හතුරෝ ඇතුල් වීම අඩුයි. දැන් හිතන්නකෝ නීවරණයන්ගේ ඇතුල් වීම හිතට ඇතුල් වීම සමාධිමත් සිතකදී ප්‍රබලව වෙනවද නැද්ද? කියන්නේ නීවරණයන් යටපත්. ඒතර දැන් එයාලා මේ හැමතිස්සෙම රිංගනවද දැන් හිත ඇතුළට? නෑනේ. එතකොට එයාලා නිදි කොටිම කිව්වොත්. ඒ කියන්නේ සමාධිමත් සිතකදී නීවරණ නිදි. දැන් එහෙනම් එයාලා හැමතිස්සෙම ඇතුළට එන්නේ නැහැ. ඒතකොට අර සමාධිමත් සිතක් නැති වෙලාවට කොයි වෙලාවෙ මොන නීවරණේ පයින්නවද කියලා කියන්න බෑ. මෙහෙන් කාමච්ඡන්ද පයින්නව, පාට ව්‍යාපාද පයින්නව, හැමතිස්සෙම වැඩ කාටද? සතියට. සතියට හරියට වැඩයි. අරයා පයින්නව, මෙයා පයින්නව, අරයා අඳුරන්න ඕන, මෙයා අඳුරන්න. මම මේ කියන්නේ ධර්මාරික වැඩන හිතකට. සමාධිමත් සිතකදී නීවරණ කෙලින්ම නිද්‍රා කරන නිසා සමාධිමත් සිතක් ආව වෙලාවට සතියට වැඩ අඩුයි වගේ. එහෙමයි. මොකද එයාට තියෙන්නේ එකඟ වෙච්ච සිතක තියෙන කුසල සිතුවිල්ලකම හිත පවතිනවා. අකුසල සිතුවිල්ල හැමතිස්සෙම පැන දෝලනයක් එතන නැති නිසා. ඉතින් ඒකෙන්ද දැන් ඔබ ප්‍රශ්න කරන්නේ අර මේ රාගය එක වේස වලින් එනවා, ද්වේෂය ලෝභය එක වේස වලින් එනවා, ඊර්ෂ්‍යාව එක වේස වලින් එනවා. ඔය ප්‍රශ්නෙට තියෙන විසඳුම තමයි මම මේ කියන්නේ. පුළුවන් තරම් සමාධිය වැඩි කරගන්න ඕනේ. සමාධිමත් සිතක් ඇති කරගන්න. ධර්ම මාර්ගයේ වඩන කෙනාට ප්‍රශ්නයක් තියෙනවා නම් සියොම් අකුසල සිතුවිලි හිතට එනකොට අඳුරගන්න බැරි විදිහට මේවෙන් බේරෙන්න කොහොමද සිහිය වඩන්නේ කියලා ඒ සිහියම ප්‍රබල කරලා සමාධිය වැඩි කරගන්න ඕනේ කියන එකයි ඒකට තියෙන හොඳම විසඳුම. සමාධිය වැඩි හිතක, ඒ කියන්නේ සමාධියට සිහිය ඕනේ. සිහිය සමාධියටත්
උදව්වක් සමාධිය 100ට උදව්වක් වගේ කතාවක් මේ කියන්නේ. මේ සමාධියෙන් සිහිය පැහැදිලිව පරිස්කාරයක් විතර උදව් කරනවා. හැබැයි කොහොම හරි උදව් කරලා සමාධිය ගෙන්න ගත්තොත් එතනින් එහාට අරයට පාඩු ඉන්න තියෙන එක. රෙස්ට් එකක් හම්බුණා වගේ සතියට. බොහොම පහසුයි ඒක. ඔව් එතකොට අකුසල් සිතුවිලි හැමතිස්සෙම පණිනේවා අඳුර ගන්න කියන වෙහෙස නැහැ. ඉතින් ඒ හින්දා මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ විවිධ වේශ වලින් එන එකවත් අඳුර ගන්න බැරි වෙලා තියෙන්නේ සමාධිමත් සිත අඩුයි. කියන්නේ වැඩිපුර නීවරණ සිත් තමයි වැඩියෙන් පුරුදු වෙන්නේ හිතේ. නීවරණ සිත් බහුලයි. නීවරණ සිත් බහුල වුණාට පස්සේ සතියට වැඩ වැඩි. සතිය කියන එක සතිය වඩනවා නම් එයාට වැඩ වැඩි. වඩනවා නම් දැන් වෙන්නේ සතිය වැඩිල්ලකුත් නැහැ. ඒ හින්දාම නීවරණ බලවත් වෙලා තියෙන්නේ. සතිය හරියට වඩනවා නම් නීවරණ බලවත් වෙන්නේ නැහැ. වඩන්නේ නැති නිසා තමයි බලවත් වෙලා තියෙන නීවරණ. ඉතින් එහෙනම් හොඳම දේ තමයි පුළුවන් තරම් සතිය සමාධිය පුරුදු කරන සිතක් කරගත්තොත් එහෙම රැවටෙන විවිධ වේශ වලින් එන ඒවා අඩු වෙනවා සමීර. හොඳයි අපේ හැමතුරනේ අපි ධර්ම කරුණු පිළිබඳ කතා බහ කරනකොට මේ ධර්ම කරුණු කොයිතරම් ගැළපෙනවද මේ අනුරාධපුරයේ පිච්චවණේට කියලාත් මට හිතෙනවා ඔබ වහන්සේ මේ පිච්චවණේ නිර්මාණය කරද්දී ගිය සතියේත් කිව්වා තව ලොකු ගැටලුවක් තියෙනවා ඒ ගැන මේ සතිය අපි කියනවා කියලා. එහෙදිත් මට හිතෙනවා මේ හරියට හිත වගේ මේ පිච්චවණේ ඔබ වහන්සේ දැන් නිර්මාණය කරගෙන යන්නේ කියලා. සමහර ඇතිවන ක්ලේශයන්ට වෙන පැත්තකින් යන්න ඉඩ දෙනවා වගේ අලින්ට යන්නත් වෙන පාරක් ඔබ වහන්සේ හදලා දීලා තියෙනවා. මේ පිච්චවණේ මැදින් ඔවුන් ගමන් කර නිරන්තරයෙන් ගමන් කර පාර යන්න ඉඩ දීලා තමයි ඔබ වහන්සේ මේ දේ කරන්නේ. මේ අලින් නිසා ලොකු කරදරයක් වෙලා තියෙන එක අපි පැහැදිලි කරලා දෙනවා කිව්වම මේ සතිය අපේ හැමදෙරන්නේ. ඔය අලි කියන එක දැන් මන්දක පහුගිය දවසක රෝමෙලිසෑය ළඟටත් බසවක්කුළම වෙවෙන් ඇවිල්ලා රෝමෙලිසෑය වටේ වැට ගහලා තියෙනවා කොළපාට මේ චේන් ලින්ක් වැට. ඒ වැටත් කඩලා තිබුණා මේ සෑය ළඟට අලියෙක් ඇවිල්ලා. නමුත් සෑයෙන් පොඩ්ඩ දැන් අක්කර 20 ගානක ඉඩමනේ. අක්කර 20 ගානක ඉඩමක් මහා සෑයට තදාසන්නව මේ පොත්ගලික කෙනෙකුට හිම මේ වවන්න තෝරගන්න හොයාගන්න නෑ එච්චර විශාල ඉඩමක්. සෑයට තදාසන්නව උපරිම අක්කරයක දෙහික වගේ ඉඩමක් හොයාගන්න පුළුවන්. නමුත් මේක අපි දන්සැලක් දවස පුරාම සංඝයා වඩින සියලු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කරන දන්සැලකට මල් සපය ගන්න නිසා අපිට අක්කර 20 ගානකට යන්න උනා. අපි අර මධ්‍යම නුවරගම් පළාත කියලා කියන මනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම අයිති. ඒ කියන්නේ රුවන්වැලි සෑය ඇතුළු මේ අටම ස්ථානෙත් මනුපට අයිති. එහෙමයි. පිච්චවණෙත් මනුපට අයිති. ඒ කියන්නේ නැනුප මනුප ඔහොම වෙන් වෙනවා මේකේ. ඉතින් මනුපටම අයිති ප්‍රදේශයක තමයි ඒ කියන්නේ අටම ස්ථානයේ අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම අයිති ප්‍රදේශයකට තමයි අපේ මේ භූමියත් ඒ ප්‍රාදේශීය වශයෙන් අයිති වෙන්නේ. නමුත් අක්කර 20 ගානක වගේ විශාල ඉඩමක් තියෙන ප්‍රදේශවලදී ගොඩක් වෙලාවට අනුරාධපුර මේ තදාසන්නේ පැතිවල අලි කරදර කියන එක කොහොමද තියෙනවා. ඒකට දැන් මේක තන්තිරිමලේ පාරේනේ. දැන් සෑයට බොහොම අබේගිරියට බොහොම කිට්ටු ඔය ලෝලු ගස් වැව වගේ හරි ඒපවා සමහරවිට හරියට අලි ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ඒ තන්තිරිමලේ පාරේ. එතකොට මේ අපි ඉන්න ප්‍රදේශෙත් අලි ගමන් කිරීම තියෙනවා. ඒක කාලයකට. එතකොට මේ පහුගිය එක්තරා කාලයක අලි අපේ පිච්ච ගස් රෝපණය කරපු ප්‍රදේශයට ඇවිල්ලා යම්කිසි අපහසුතාවයන්ට අපිට මේ අර ලොකුවට නෙමෙයි යම්කිසි විදියකට තිබුණා ගැටලුවා. ඉතින් ඒක නිසා අපි අලින්ට මැදින් ගමන් කරන්න වෙනම පාරක් ඉඩම මැදින් දීලා මේක කොටස් දෙකකට වෙන් කරලා අපි දැනට එක කොටසකට තමයි පිච්ච ටික ඔක්කොම අරගන්නේ. එතකොට ඊතුරු කොටසත් ආරක්ෂිත කරලා අපි සකස් කරනවා. දැන් ඔතෙන්දී මේ පසුගිය සතියේ අපි කිව්වා අර ඉන්ධන ප්‍රශ්නේ හැමදේමත් එක්ක අපිට සිද්ධ වුණා මේ පොළවේ දැන් හැමතිස්සෙම ගහක් හිටවන ක්‍රම තියෙනවානේ. බඳුන්ගත වගාව සහ මේ පොළවේ වගා කරන ක්‍රම දෙකක්. ඒතකොට දැන් ඇතැම් වගා තියෙනවා පොළවේ වගා කරන්නේ නැතුව බඳුන්ගතව වගා කරනවා. ඒකෙදි අර මේ පොළවේ ඉන්න යම් යම් සත්තුන්ගෙන් ආරක්ෂාවක් මුල් කාලේ විනාශ වෙන හින්දා විවිධ මේ රෝගවලට මේ ගොදුරු වෙන එක අඩු කරගන්න මේ බඳුන්ගත වගාවලට යනවා සමහර දේවල්. මහ පරිමාණ සමහර වගාවක් තියෙනවා බඳුන්ගත වගා කරන ඔය මේ ඇතම් මේ අපනයනය කරන සමහර භෝග වර්ගයක් තියෙනවා බඳුන්ගත වගා වශයෙන් කරන. පිච්ච කියන්නේ එහෙම මේ බඳුන්ගත වගා කරන්න ඕන එකක් නෙමෙයි. කිසි ප්‍රශ්නයක් නැතුව පොළවේ වගා කරන්න පුළුවන්. හැබැයි මේ
අධික පෑවිල්ලත් එක්ක අධික වතුර ප්‍රමාණයක් යොදවන්න ඕනේ. ඒකට අපිට ඩීසල් හරහා මෝටර් පාවිච්චි කරන්න ඩීසල් සපය ගන්න තියෙන අමාරුව සහ අපි කිව්වා ගිය සතියේ මේ අර කැලේ වැවෙනකොට කැලේ සුද්ධ කරන්න ශ්‍රම දාන විදියට මාසිකව සම්බන්ධ වෙන්න අපි පිරිසට බෙදලා දුන්නට දැන් මේ කාලේ තියෙන ඉන්ධන හිඟෙත් එක්ක මිනිසුන්ට ශ්‍රම දාන වලට ඉස්සර වගේ සහභාගී වෙන්න බැරි හින්දා නිතර මාසයකට සැරයක් මේ අක්කර 20 ගානම තනකොළ මාන වැවෙනකොට මේව සුද්ධ කරන්න අපහසු නිසා අපි අර මේ ගස්වල ආරක්ෂාව තියාගන්න බඳුන්ගතව ඒ කියන්නේ උරවලට ලොකු උරවලට බඳුන්ගතව අරගෙන පැල ටික ළඟට අරගෙන අපි එතෙන්ද කිව්වා අර පැලේ වර්ධනය වුණාම ඉඩ ඕනේ යම් ප්‍රමාණයක් සහ ඇවිදින්ලා මල් කඩන්න ඉඩ ඕනේ මේ ඉඩ තියන් තමයි දුර පරතරයට පැල හිටවෙන්නේ බිම හිටවනකොට ඒ දුර පරතරේ තියාගෙන. ඒකට එතනදී අපි අඩි 10කට ආසන්න දුර ප්‍රමාණයක් පැලේ තියාගත්තා. මොකද මේ පැලේ ටිකක් ලොකු වෙනකොට ගොඩක් ඒක සම්පූර්ණ විස්කම්බේ ගත්තොත් එහෙම අඩි 6කට ආසන්න ලොකු මේ කියන්නේ පිච්ච ගහක් ලොකු වෙනකොට හැදෙනවා. එතකොට දෙපැත්තෙම ගස් දෙක ලොකු වෙනකොට මැදින් මල් කඩන්න යන ඉඩත් ඕන හින්දා නෙල්ලිගල හඳුරුවත් මාත් එක්ක අතරේ අඩි 10ක පරතරයක් මෙතන තියමු කියලා. එතකොට අඩි 10න් 10ට පැල හිට වෙනකොට විශාල මේ ප්‍රමාණයක් තෙමන්න ඕනේ මේ පැල වලට වතුර යොදනකොට. ඉතින් ඒකට මේ තියෙන ආර්ථික තත්ත්වය තුළ ඒ අක්කර 20 ගානකදී ඒ කෙරෙන වෙහෙස හින්දා අපි පැල බඳුන්ගත කරගෙන ඒවා එතකොට අර ලොකු වෙනකන් අපිට ළඟ කිට්ටුව එකට එක හේතු කරලා කිට්ටුව අඩු ඉඩ ප්‍රමාණයක තියාගෙන අඩු වතුර ප්‍රමාණයකින් මේ පැල ටික ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපි මේ සතියේ මතක් කරනවා ඊටත් වැඩිය අපිට ඒකෙන් අපි ඒ තීරණයට ගියපු එකේ ඊටාම හොඳ තීරණයක් වුණා. ඒ තමයි මේ කාලේ ඒ තදාසන්නේ ප්‍රදේශය හැමතැනම ගත්තම මේ තද පෑවිල්ලත් එක්ක වගාවන් ගොඩක් බොහෝ ගොඩ වගා සිද්ධ වෙනවා අඩුයි. හැමතැනම තනකොළ පිච්චිලා වේල්ලක් හද මේ දවස්වල අපිට වහිනවා. මේ නමුත් මේ අගෝස්තු කිට්ට වෙනකොට හැමතැනම තනකොළ වේල්ලක් කර වෙලාම ගිය සෙන්සුරාදා වෙනකොටත් තිබුණේ කාස්ටක කරවෙච්ච තනකොළ තියෙන කහ පාට වෙලා හැමදෙරනේ කහ නෙමෙයි ගන්න. කර නිකන් දුඹුරු ගහිච්ච වේලිච්ච කරවෙච්ච. ඒතකොට හරක් ඉන්නවා කිරි ගවයන් සෑහෙන ඒ ප්‍රදේශයේ ඉන්නවා. ඒ පැතිවල. ඒකට දැන් මානිංගමුව පැත්තේ ගත්තත් කියන අපේ පිච්චවණේට තදාසන්නව ගවයන් 500කට වඩා ප්‍රමාණයක් ඒ යවට ඉන්නවා. ඒ ඉඩමට තදාසන්න වටපිටේ නිවාසවල සමහර අයට ඉන්නවා හරක් 100 ගණන් 200 ගණන් ඉන්නවා. එතකොට මේ හරක් ගොඩක් වෙලාවට එක තැනක ගාලකට එකතු කිරීම හෝ ලණු වලින් බැඳලා තියා ගැනීමට වඩා උන් නිදැල්ලේ යරලා තියෙනවා මේ පායන කාලේ උන්ට කන්න නැති හින්දා. ඒ හැමතැනම තනකොළ වේලා නිසා නිදැල්ලේ යරලා තියෙනවා. එතකොට මේ කාලේට මිනිස්සුන්ට මොනවත් ලේසියෙන් වගා කරගන්න අමාරුයි. ඒ හැමතැනම හරක් නිදැල්ලේ හින්දා මේ හරි අමාරුයි. කොළ පාටට මොනවා හරි පරිස්සමට රැකගත්ත ගස් තියෙනවනම් එවිලා කනවා. එතකොට මේ අපි පිච්ච ගස් ටික මේ බඳුන්ගත කරලා එක තැනකට අරගත්ත එකේ වටිනාකම වුණා අපිට ඒ ටික මේ අර ආරක්ෂිතව මේ කියන්නේ අක්කර 20 ගානක් අපි එතෙන්දි රකින්න වෙන වෙහෙසට වඩා අපිට ආරක්ෂිතව එක තැනකට ගත්ත ගස් ටික බොහොම පරිස්සමින් හරකුන්ගෙන් ආරක්ෂා කරගන්නත් ලැබිලා තියෙනවා. එහෙම නොවුණා නම් බොහෝ විට අර පොළවේ අපි වතුර දාලා දුක් විඳලා ඒක පරිස්සම් කරත් අනිවාර්යයෙන්ම මේ හරක් ඒ ගස් විනාශ කරනවා මේ කාලේ නිදල්ලා ඉන්න හරකුන්ගේ. දැන් අපිට කාලයක් ලැබුණා මේ අර වටේට ආරක්ෂිත වැටක් නිදහසේ හදාගෙන පිළිවෙලකට ගිය සතිම අපිට කිව්වා මේ වර්ෂාවත් එක්ක පුළුවනි මේ ගස් ටික මේ භූමියේ හිටවන්න කියලා. ඉතින් ඇත්තටම මේ වැටක් ගහනකොට උනත් අපි එදා මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට සැලසුම් කරපු යකඩ වියදම ඒ එදා වැටවල වල තියෙන වියදම නෙමෙයි අද තියෙන්නේ හැම දෙයකම. ඉන්ධනවලදීත් අපි සැලසුම් කරනකොට 100 ගානට තිබ්බ ඉන්ධන දැන් 400 ගානට. ඒතර මේ හැම දෙයක්ම 4 ගුණයකින් 10 ගුණයකින් ගොඩක් දේවල් මේ වැඩි වෙලා තියෙන නිසා අපි මේ ව්‍යාපෘතිය බොහොම මේ අර කලමනාකරණයකින් කල්පනාවෙන් අර හරියට මේ හිත වගේ තමයි මේක බොහොම පරිස්සමෙන් කරගෙන යන්නේ. අපි අර
සිහිය වඩනකොට මුරකරුවා එතෙන්දී කල්පනාවෙන් කරනවා වගේ අපි මේ ව්‍යාපෘතියත් ඒ කාලෙට ප්‍රදේශයට ගැලපෙන විදිහට තේරුම් අරගෙන එක කරන්නේ. ඉතින් ඕක ඇත්තටම මාතෘකාවක් වුණේ අර ගිසතියක පිරිසක් ඇවිල්ලා ඇයි මේවා මේ පොළොවෙන් ආයේ එක තැනකට ඔක්කොම මේ අරගෙන තියෙන්නේ කියලා ඕන් අපෙන් විමසීමක් කරන්නේ නැතුව ප්‍රශ්න කරලා තිබ්බ වරුණකින්. මේ වරුණ දන්නේ නැහැනේ හේතුව. ඒ නිසා මට වරුණමයි මේ කිව්වේ සයන්හන්ස අපි මේ දැනුවත් කිරීමක් කරමු මේ ඇයි ගියපු කෙනෙක් දන්නේ නැතුව ඕන් වැරදිට හිතන්න පුළුවන් හින්දා ඇයි මේ ඔක්කොම එක තැනකට ගන්න කියලා. මේ ඒක හේතුවක් ඇතුව එතෙන්ට ගැලපෙන විදිහට තමයි අපි මේ දේ කරලා තියෙන්නේ. දැන් අපි කිව්වා මේ වෙනකොට මේ ඊටාම් හොඳට මල් පිපෙනවා. මම සමහරලාවට මහසෑයට වඩනකොට මම කඩාගෙන ගිහිල්ලා පූජා කරනවා. මට මුලින්ම මේ මල් පූජා කරද්දී අපි හැමදාම බොහොම ආදරෙන් කතා කරනවා මහසෑයේ පාලිතయ్య. මහසෑයේ උපස්ථාන කටයුතු සිද්ධ කරන පාලිතయ్య හරිම ගෞරවයෙන් පාන්දර හැමදාම හිමිදිරියේ ඒ සෑය පිරිසිදු කරන උපස්ථාන කටයුතු කරනවා. හරියට මේ මගමානවකෙක් වගේ මට නම් එතුමා. ඉතින් එතුමා මට අවස්ථාවක් සලස්සලා දුන්නා මේ ඉහළම පේසාමලුවේ කියන්නේ පේසාමලුවට ගිහිල්ලා මේ අර පළමු පිච්ච මල් ටික පූජා කරන්න. ඉතින් අපි සෑයට මහා සංඝයාගේ අතින් පූජා කරන්න රෝපණය කරපු මේ පිච්ච ගස් වලින් දැනටත් මල් බොහෝ පිපෙනවා. ඒ මල් නෙල්ල පූජා කරනවා. අර සමහර අයට අපි ශ්‍රම දාන විදිහට මල් කඩන්න ආරාධනා කරලා තිබ්බා. ඉතින් දැනට මේ කාලේ ඒ බාරගත් අයට එන්න අවස්ථාවක් නැහැ. මොකද ඩීසල් ප්‍රශ්න නිසා. මේ තත්ත්වය ඉක්මනින්ම යම් දවසක අපිට निराකරණය කරගන්න අවස්ථාවක් කවදා හරි ලැබෙයිනේ. මේ ලැබුණ වහාම අපි අසිරිමත් පින්කමක් විදියට මහා සෑයට මේ මල් වලින් පළමු පින්කම සිද්ධ කරලා ඒ අයත් ඒ දායකත්වයට එකතු වෙච්ච සියලු දෙනාට සෑ මළුවට එකතු වෙන්න අවස්ථාව සලස්සලා අපි අසිරිමත් පින්කමක් සිදු කරමින් පළමු පින්කමේ පළමු මල් පූජාව සියලු දෙනාටින් සිදු කරමින් අපි ඉදිරියේදී දන්සලේ කටයුතු අර විදිහට ශ්‍රම දාන වලින් මල් කඩන්න අවස්ථාව සලස්සලා දෙමින් ආරම්භ කරනවා කියන එක හැම දිනාටම සිහිපත් කරනවා. ඉතින් තමන් කරගත්ත පිනේ අරමුණ මේ මොන දුෂ්කර කාල පරිච්ඡේදෙදි වුණත් අපි කොහොම හරි ආරක්ෂා කරමින් ඒ ගස් සියල්ල පරිස්සම් කරලා රැක ගන්නවා. මොකද අක්කරයක දෙකක හෝ පර්චස් ගානක හෝ දෙයක් වගේ නෙමෙයි අක්කර 20 ගානක ව්‍යාපෘතියක් කියනකොට ඒකෙදි මේ වගේ දුෂ්කර කාල පරිච්ඡේදකදී යම් කිසි මේ වෙහෙසක් ගන්න තියෙනවා. නමුත් ඒක අපි මේ කාල පරිච්ඡේදයක සිද්ධ කරන ඒ වගකීම අපිට අවස්ථාව සැලසෙයි අසිරිමත් පින්කමකට නොබෝ කාලෙකින්. අපි ඒ පින්කම දකින්නට ඔබේ නෙත් කොයිතරම් වාසනාවන්ත කර තිබෙනවාද කියලා විමසිල්ලෙන් බලා සිටින කාලයක් බවට පත් වේවි. අපි ප්‍රාර්ථනා කරමු මේ සියලු අලකලංචේ නිමා වෙලා අපිට මේ පින්කම් යලි කරන්නට අපි මහසෑ වන්දනාවන් තථාගතාදී වන්දනාවන් බොහෝමයක් සිදු කළපු නාලිකාවක්. ඉතින් අපේ බලාපොරොත්තුව නැවතත් ඔබව සමූහ වශයෙන් පිනට යොමු කරන්නේ අවස්ථාව උදා වේවා. ඉක්මනින් මේ අවස්ථාව සලසා ගන්නට සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අදත් අපේ සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ ධර්මදේශනාව පැවැත්වූ පූජ්‍යපාද වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ලබන සෙනසුරාදාට ඔබට ආරාධනා කරනවා සිත්නෙත් අසුපුව සමග රැඳෙන්නට කියලා. සිත්නෙත් අසුපුව ධර්ම දක්ෂිනා මෙත්නෙත් පාමුලාදී සියලුම ධර්ම දේශනාවන් ඔබට හැකියාව තිබෙනවා යලි ශ්‍රවණය කරන්නට net fm බන YouTube නාලිකාවෙන් ඔබට බොහොම පැහැදිලිව කවුද මේන ස්වාමීන් වහන්සේලා එතකොට මේ ධර්ම දේශනාවල තියෙන කරුණු මොනවාද මේ දේවලුත් ඔබට බලාගෙනම නරඹන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි අද සමුගන්නේ ලබන අගෝස්තු මාසයේ දෙවනදා හෙළේ මහා සංස්කෘතික මංගල්‍යයත් ආරම්භ මේ මහා නුරුදු මේ දිනවල කතරගම් පෙරහැරත් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ දේවලුත් ඔබ නරඹන්න හැකි නම් ඒ දේවල්ට ආරාධනා කරමින් තමයි සමුගන්නේ. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.